අපේට කළ හැකිය පැහැදිලිව සියල්ල තියෙන්නේ විනය මත. Everything depends on the correct discipline. සියල්ල තියෙන්නේ විනය මත. අපි අද ඇතුළේන ප්‍රවේශය බලන්න. අද කරන පාඩම සම්පූර්ණ විනය මත. එලයාගේ දර්ශනය මහ ගැඹුරු දර්ශනයට මම වාව ගෙනියනවා. එලයාගේ අති උතුම් බෞද්ධ දර්ශනයට. ඒකින්ද සූදානම් වන්න මේ විප්ලවය කරන්න හැම දරුවෙක්ම හැම කෙනාම සූදානම් වෙන්න දැන්. දැන් පාඩම් පටන් ගන්න යන්නේ රත්තරන් පුතේ. වාගේ ජීවිතේ ආපස්සට ගිහිල්ලා බැලුවොත් අනිවාර්යෙන් ඔයා දන්නවා. ඔයා අද ඉන්න මේ මානසිකත්වය නෙමේ අතීතයේදී සමහර විට මීට තප්පරයක් උඩදී හිටියේ. මීට විනාඩියක් උඩදී හිටියේ. මීට පැයක් දෙකක් අද දවසේ ඔයා හිටියේ වෙනස්ම කෙනෙක්. ගිය මාසේ ගිය අවුරුද්දේ මීට අවුරුදු 10කදී වාගේ මානසිකත්වය මෙතරම් දියුණු නැහැ. අවංකවම පිළිගන්න. මීට අවුරුදු 20කට උඩදී නැහැ. හැබැයි රත්තරන් පුතේ දැන් වාගේ මානසිකත්වයේ දියුණු වෙමින් පවතිනවා විතරක් නෙමෙයි. ඔයාට දැන් යම් හැකියාවන් තියෙනවා. අතීතයේ විසින් ගත්ත තීරණ අතීතයේ විසින් ගත්ත හරි තීරණ වැරදි තීරණ කොටස් දෙකක් තියෙනවානේ. ඒ වගේම ඔයාගේ අතින් කාගේ හරි හිත රිද්දිච්ච තීරණ. ඔයාගේ අතින් කාට හරි අසාධාරණයක් වෙච්ච දේවල්. මේ ඔක්කොම දැන් ඔයා ගාව තියෙනවා. අද වාගේ විනය අපි හදනවා පුතේ. ඒ සියල්ල තමන්ගේ මනසින් නිවැරදි කරවන. හැම කෙනාම තමන්ට අමතක කරගන්න බැරි තමන්ගේ අතපසු වීමට යන ජීවිතයේ අතීතයට. නැවතත් හැම දරුවෙක්ම අතීතයේ යම්කිසි සිද්ධියක් වාට අනිවාර්ය මතක ඇති. අනේ මම එතනදී මෙහෙම හැසිරුණා නම් කියන්න. ඕක සිරගෙවල් වලට ගියාම ලක්ෂ කෝටි ගාණකින් එන්නේ ලෝකේ. සමහරු නහයින් අඩන්නේ නෑ. දැන් අපේ ලෙක්චර් එකක් අහපු ගම ඒගොල්ලෝ කියනවා ගුරුතුමනි මෙතෙන් සිට එවැනි වරදක් මගේ අතින් වෙන්නේ නෑ. මොකද්ද? එවැනි වරදක් මගේ අතින් වෙන්නේ නෑ. එතකොට අපේ දරුවෝ ගෙදර ගන්නකෝ. ගෙදරදී ඊයේ අද ගිය සතියේ මාසේ අවුරුද්දේ දස අවුරුද්ද මුළු ජීවිත කාලය තාමත් පෙළෙන දෙයක් තියෙනවා නම් රත්තරන් පුතේ. පළමුව මනසින් නිවැරදි කරගන්න. නිවැරදි කරගන්න. අනිවාර්යෙන්ම මනසින් නිවැරදි වෙන්න පුතේ. ඒ මනසින් නිවැරදි වෙනකොට අපිට අපේ ජීවිතය ලස්සනට උදා වෙනවා. ලස්සනට ගොඩ නැගෙනවා. ඇස් හුරු කරගන්නම එපා වැරදි දේ දකින්න. ඇස් හුරු කරගන්න එපා අනුන්ගේ වැරදි දකින්න. ඇස් හුරු කරගන්න තමන්ගේ වැරදි දකින්න. තමන්ගේ අඩුපාඩුකම් දකින්න. හරි. කන් හුරු කරගන්න අනුන්ගේ වැරදි වලට ඇහුම්කන් දෙන්න නෙමෙයි තමන්ගේ වැරදි වලට ඇහුම්කන් දෙන්න. නාසය සුසර කරගන්න තමන්ගේ සුවඳ තමන්ගේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න. නහයනොත් පුළුවන්. තමන් හදන කෑම සුවඳ, තමන්ගේ සුවඳ, තමන් වැඩ කරන සුවඳක් තියෙනවා. තමන් ආදරය කරන. ඒ සුවඳට යන්න. අනුන්ගේ ගඳ සුවඳට යන්න එපා. රසයේ දිව තමන් හදන කෑම බීම වල රසය බලනවා. අනුන් හදන කෑම බීම වල රසයට නිග්‍රහ කරන්න යන්න එපා. එතකොට අපේ ශරීරය අපි හුරු කරගෙන තියෙන ස්පර්ශය ආදී කොටගත්ත සැප පහසුව කියලා කියමුකෝ. අපිට මොකද්ද? අපිව ගොඩ දා ගන්න නම් අපිට අපිව ජය ගන්න නම් අපේ ඇඳ, අපේ පුටුව, අපේ මේසය, අපි අඳින ඇඳුම්, අපිට දැනෙන ස්පර්ශය, අපේ ගෙදර තියෙන වාතය අපිට දැනෙන විදිය, අපේ වහලේ අපිට දැනෙන විදිය ආදී කොටගත්ත අපේ එදිනදා හැසිරීම නිසා අපිට ඇතිවන්නා වූ ස්පර්ශ ආදී කොටගත්ත අපි අපිව නිවැරදි කරගමු.
අපි අපිව නිවැරදි කර ගන්නකොට පුතේ අපි අපිව ආරක්ෂා කරගෙන නැහැ කරගන්නේ නැහැ. ඒ කියන්නේ නැවත ඔයාලට අවධාරණයෙන් කියනවා අනේ බලන්න අතීතයේදී බොළඳ පුහුමානය බොළඳ නඩත්තුව ඒ කියන්නේ අපි කියනවා අපි කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ අපි කොච්චර පන්සල් ගියත් වැඩක් නැහැ බ්ලොකෙට බොරුවට පේන ජීවත් වුණාට වැඩක් නැහැ අපි අපිව නිවැරදි කරගන්නේ නැහැ. මේක දැන් නිවැරදි වෙන්න මේක දැන් නිවැරදි වෙන්න මේ දැන් නිවැරදි වෙනකොට උදාහරණයක් හැටියට මට අදට වෙනකම් මතකයි තරංග ඉස්සරහා අපි මාතලේ තරංග කිව්වා කිසියම් අම්මා කෙනෙක් තමන්ගේ ඉස්සරහට ආවා ඒගොල්ලෝ රජේ වැඩ කරන අය වශයෙන් කෑම පැයේදී දැන් තියෙන්නේ කෑම පැය තියෙන්නේ ඒ කෑම පැයේදී කවුරුහරි තමාගේ සේවයක් ඉල්ලගෙන එන කෙනෙක්ට සලකන පුරුද්දක් ගුණගරුකභාවයක් සවන් දීමක් ඒ පාරිභෝගිකයා දෙවියෝය සේවා ලාභියා අපි ගාවට සේවය සඳහා එන කෙනා දෙවියෝය කියන දැක්ම රුධිරේ අර ජානවලට கிඳා බැහැලා නැහැ මේ කාලේදී. ඒ නිසා හොඳට කාලා බීලා සැතපීලා ඇවිල්ලා තමයි අයිතිය බලන්නේ. නමුත් තරංග කිව්වා තරංග කන්නේ ගියේ තරංග බත් එක පැත්තකින් තියලා අර අම්මයෙන් අහනවා අම්මා මොකද්ද කරෙන්න ඕනේ කියලා. එතකොට අපේ රටේ දැන් පවතින තත්ත්වය අනුව ඒ අම්මා වික්ෂිප්ත වෙනවා. අම්මයි කඳුළු කැටයක් බින්දුවක් වැටෙන්න ඕන මේ. ඒ වැඩෙත් කරලා දෙනවා තරංග. ඊළඟට අම්මා ඇහුවේ මොකද්ද? පුතේ මං ඔබට පුතේ කියන්නද? මං ඔබට මගේ දුවේ කියන්නද කියලා. අන්න පුතේ ඔයා සේවයක් සලසන යම්කිසි ආයතනයක ඔයා සේවය කරමින් ඉන්න කෙනෙක් නම් දැන් ඔයා ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක් නම් විශ්වවිද්‍යාලයක ඔයාලට දැන් පටන් ගන්න පුළුවන් වෙනස්ම හැසිරීමක්. ඒතර ඔයා මාතලේද ඒ කියන්නේ මධ්‍යම පළාතේද නැත්නම් සබරගමු පළාතේද දකුණු පළාතේද බස්නාහිරද නැගෙනහිරද අදාළ නැහැ. ඔයා මේ හෙළ මනෝවිද්‍යාවේ මූලික හර පරමාර්ථ ටික විශ්වගත කරන්න. ඉස්සෙල්ලා පළමුව ගමේ ගත කරන්න, ගෙදර ගත කරන්න, ආයතන ගත කරන්න. ලස්සන පළාත් ගත වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ සමස්ත දේශගත වෙනවා. ඊළඟ පුතේ ලෝකගත වෙනවා. අන්න අර ලංකාවේ අර වගේ මිනිස්සු ඉන්නවා කියන එක. එහෙමනම් අපිට මේ කළ හැකිය. මේ විනය වඩ කොපමණ තියනවද? අද අපි අහපු ප්‍රශ්න වලට ඔයා දීලා තියෙන උත්තරවලදී හැම කෙනෙක්ම වගේ කියනවා අපිට ගුරුතුමනි අපි දැන් 90 නීතිය යනවා. ගුරුතුමනි අපි දැන් 90 නීතිය යනවා. 90ක් මහුම්කම් දෙනවා. 90ක් මහුම්කම් දෙනවා. 10 කතා කරන්නේ. අරමිතා දරුවෙක්ගේ බාහිර ස්වරූපය බාහිර හැසිරීම අභ්‍යන්තරික හැසිරීමට අදා පියන්නේ. බාහිර හැසිරීම තාම තදින් නිරීක්ෂණය කරනවා. මේක සෙල්ලමක් නෙමෙයි. ඔබේ බාහිර හැසිරීම ඊටාම ගැඹුරෙන් නිරීක්ෂණය කරනවා දැන් ලෝකය. ඇයි? ඔයාව පැසසුමට ලක් වීගෙන ඉන්නේ. අපිට පැහැදිලි දැන් ඔයාව යන තැන්වල ආරාධිත අමුත්තෙක් කරනවා. ඒ වගේම තනතුරු වලට යොමු වෙලා පේනවා. නායකයන් ලෙස පිළි අරගෙන මේ පේන්න එනවා. එන ඔබ කවුද මේ නිර්මාණය වෙන පුද්ගලයා? ජීවිතේ දිනාගෙන ඉදිරියට එමින් ඉන්නවා. අනිත් මිනිසුගේ පැසසුමට ගෞරවයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගෙදර අයගේ අමුතු පිළිගැනීමක් ආදරයක් කරුණාවක් ඔයා කෙරෙහි ඇති වෙලා තියෙනවා. මේක තව දුරටත් අපි වැඩි දියුණු කරන්න පුළුවන්. ඕගොල්ලෝ අතීතයේදී කවදාවත් මේ විනයෙන් පිටුපාලා ගියායි නෙමේ දරුවනේ. අවුරුදු දහස් ගාණක් ආත්ම ගාණක් පිරූ පාරමිතා ඇතුව මේ ඇවිල්ලා තියෙන කාලය නිසා ඕගොල්ලන්වත් වේගවත් වුණා. මේ වේගවත් වීම අපේ විනයට හානියක් වෙනවා. රටක් ගලාගෙන යා යුත්තේ හරියටම තව කෙනෙක්ට වදයක් නොවි ගලාගෙන යා යුත්තේ.
යමක් කිරීමේදී ළඟ ඉන්න කෙනාගේ අවසර පතලයි කළ යුත්තේ. ඕගලයා ගෙදර රිමෝට් එක ගන්නකෝ. ඔයාගේ අතේ රිමෝට් එක තියෙන්න බෑ ගෙදර. ඒක පැත්තකින් තියලා තියෙන්න ඕනේ. තව කෙනෙක් මොකක් හරි බලන්න ආවොත් එයා එන්නේ ඉඳලා හිටලා නම් එයා ඈත එනකොට ඔයා අහන්න ඕනේ මං කිව්වේ නැවත පළමු ඔයා නිවැරදි වෙන්න ඕන කියලා. ඔයා බල බල ඉන්න දේ එයා ඇවිල්ලා බල බල කැමැත්තෙන් බලනවා නම් ප්‍රශ්නයක් නැහැ. එයා තරමක් වෙනස් හැසිරීමක් අපිට පේනවා නම් අපි වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. රිමෝට් එක දෙන්න ඕනේ. මම මේ නිකන් ආවා බලන්න කියලා ඔයා එතනින් ඉවත් වෙන්න ඕනේ. නැත්තම් ඔයත් ඒ අරයාගේ කැමැත්තෙන් බලන දෙයට පොඩක් බලන්න වෙලාවක් තියෙනවා නම්. මේ අදහස් කරන්නේ රිමෝට් එක එහෙමනම් අනිත් කෙනාට දෙන්න බලන්න. දර අනිත් කෙනා ඔබට ගෞරවය කරනවද නැද්ද වෙනම කතාවක්. ඔබ අනිත් කෙනාට ගෞරවය කරන්න. මොකද ඔබ ටීවී එකෙන් ගන්න තියෙන දැනුමක් ගන්න තරම් පොලිමේ ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. රිමෝට් එකක් අතේ තියන රිමෝට් එකක් අතේ තියෙන ටීවී එකෙන් ගන්න දැනුමක් අපි දන්න තරමින් නම් ටීවී එකෙන් ගන්න දැනුමක් හරි අමාරුයි කියන්නේ 99.99%ක්ම තියෙන ටීවී එකෙන් ගන්න දැනුමක් නැහැ. ඒක කොහොම හරි අපිට වෙන තැනකින් ගන්න තියෙනවා. ඒකද ඔයාට රිමෝට් එකේ කතාවේදී ඔයාට කියන්න තියෙන්නේ රිමෝට් එකක් නිසා ඔයගොල්ලෝ ගෙදර ප්‍රශ්නයක් වෙන්න බෑ. නමුත් පිළියන්දල රිමෝට් එකක් නිසා ප්‍රශ්නයක් වෙලා ඒ ගෙදර බිරිඳයි ස්වාමියයි දික්කසාද වෙලා අස්සම් කරන්න විතරක් තිබෙනකොට තමයි අපිව හම්බෙන්නේ. අපි ඕගොල්ලන්ට පාඨමලා මුලදී කිව්වා කැස් බෑ උසාවිය පවයි නඩු තිබ්බ. අද ඒගොල්ලෝ හොඳ ලස්සනට ඉන්නවා. අද රිමෝට් එක ගෙදර නැහැ. නැහැ කියලා අදහස් කරන ඒගොල්ලන් ටීවී එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ තුෂාර්ලා ගෙදර වගේ. අපි ගොඩාක් ගෞරව කරන විශේෂඥ වෛද්‍යතුමියනි ඔබගේ ගෙදර ටීවී එකක් නැහැ කියලා ඇහුවම ඊට වැඩි ආදර්ශයක් නැහැ අතර. ඊට වැඩි ආදර්ශයක් නැහැ. ඔයගලයා ගෙවල් වල මොනතරම් බොළඳ ශබ්ද තියෙනවද? නිතර ටීවී එක දාලා තියෙන ගෙවල් තියෙනවා. ඒක විනය ප්‍රශ්නයක් නිතර කංකරච්චලයක්. ඒක අවශ්‍යද? අනික රූපවාහිනියට ගෙදර මූලික තැන දෙන්න එපා. සාලෙන් අර මිනිස්සු ඇවිල්ලා සාකච්ඡා කරන්න වෙනම තැනක් තියෙනවා ගෙදර. මිනිස්සුන්ට සතුටෙන් ඉන්න වෙනම තැනක් තියෙනවා. ගෙදර පොඩි නම් ඒ අනුව හදාගෙන තියාගන්න. ගෙදර ඉඩ තියෙනවා නම් මිනිස්සු සාකච්ඡාවට හරි කැමතියි. එවැනි තැන් වලට වදයක් කරන්න ටීවී එක තියන්න එපා. ටීවී එක තියෙනවා නම් ඉඩ මදිව ඔයාගේ පාලනයෙන් තොරව රිමෝට් එක අනිත් පැයට දීලා තියන්න. අනිත් පැයට දෙන්න. ස්විච් එක දාන්න අනිත් පැයට දෙන්න. උදාහරණයක් හැටියට පුතේ අපි ඔයා දන්නව නම් ගෙදර ඔයා මූලිකයක් කියලා මූලික වෙන්න එපා කියලා පිළිගන්නේ. අපහ වාක්‍ය ඔයා මූලිකයා නම් ඔයා මූලික වෙන්න එපා. අනිත් අයට මූලික වෙන්න ඉඩ දෙන්න. ඒ ඉඩ දීම තමයි නායකයා කියන්නේ. අපහ වාක්‍ය අපහ ඔයා මූලිකයා නම් ඔයා මූලික වෙන්න එපා. අනිත් අයට මූලික වෙන්න දෙන්න. ඔයා පිටිපස්සෙන් ඉන්න. අවශ්‍ය තැන් දී ඉස්සරහට එන්න. දෙපැත්තේ වුණ පැත්තකට එන්න. උඩට එන්න යටට එන්න අවශ්‍ය තැන් හිදී. හැබැයි නිතරම 90%ක්ම මූලික වෙන්න එපා. කම්ප්ලේන් එකක් ආවත් මූලික වෙන්න. කරන්න දෙයක් නෑ. අපි විනේ තරම් හදා ගන්න ඕනේ. අපි දන්නවා අති දියුණු පළාත්වල රටවල් වල ප්‍රදේශවල අනිත් ගෙදරට යන්න බෑනේ පුතේ අපොයින්ට්මන්ට් එකක්වත් නැතුව කෝල් කරනවා මම මේ වෙලාවේ එන්න අවසරද පුළුවනිද could ලංකාවේ shall I come ඒක බෑ may I come අවසරද could I come could I be able to අවසරද කියලා තාම නිහතමානී වෙන politeness එක courteous ගැඹුරට අපි තියා යුතු මේ රටෙත් එහෙම තැන් හැදෙන්න ඕනේ. දුරකතරින් කතා කරනකොට ඔබ තාම ලෝකෙට වැඩිපුරම ආදරණීයව කතා කරන්න ඕන දුරකතනේ. ඔගොල්ලෝ හිතනවා නම් දුරකතරින් කතා කරනකොට මේ ඔබයි අනිත් කෙනයි විතරයි කතා කරන්න කියලා නෑ. මේක කෝටි ගානකට යනවා.
හිතන්න බැරි සතුන් සංඛ්‍යාවකට ඔයා කතා කරන දේ මේ තරංග වලින් යනවා පුතේ. ඒක මුළු විශ්වයටම පැතිරෙනවා කිව්වොත් ඔයා හීනකවත් හිතලා නැතුව ඇති. ඔයා දුරකථනයෙන් කතා කරන දේ මේ ලෝකේ සෑම සතෙක්ටම ඇහෙනවා කියලා. පරිස්සමෙන් තේරුම් ගන්න එක. මේ දුරකථනයෙන් කතා කරනකොට මේ ලෝකේ ඕනම කෙනෙක්ට ඇහෙනවා පුතේ. මොකද ඕක යන්නේ ටවර්ස් හරහා යන්නේ. ටවර්ස් සම්බන්ධ චන්ද්‍රිකා හරහා. චන්ද්‍රිකා වලින් මේ ලෝකෙටම දෙනවා. එතකොට ඒ નિયમિત ෆ්‍රීකවන්සි ගත්තා කියලා ඔයාගේ ශබ්දේ නැති වෙන්නේ නැහැ. ඔයා ඉංගලන්තයට කතා කරනකොට අල්ලපු වේල්සයට ස්කොට්ලන්තයට අයර්ලන්තයට යනවා. ලන්ඩන් වලට කතා කරා. ඒගොල්ලන් ඒ වෙලාවේ රිසීවරේ ඔයාට ඕපන් කරේ නැති වුණාම ඒක ඇහෙන්නේ. දැන් උදාහරණයක් බලන්නකෝ. දැන් ඔයා මේ වෙලාවේ රේඩිය එකක් ළඟ තියාගන්නවා. ඒ රේඩිය එක තියාගෙන ඔයා ස්විච් එක ඕන් කරනවා. මේ ලෝකේ හැම ගුවන් විදුලි නාලිකාවම දේවල් ඔය දැන් ඔයා ගාව තියෙන ගුවන් විදුලියෙන් ඇහෙනවද නැද්ද? ඇහෙනවනේ. හැබැයි ඕෆ් කළාම ඇහෙන්නේ නැහැ. ඕෆ් කළා කියලා ඔය තරංග නැතු වුණාද? ඒක අපි වයින් අහන්නේ. ඔයා කතා කරන වචනයක් ගන්න මේ විශ්වයට පැතිරෙනවා. එහෙනම් විනය තමයි කටවහ ගැනීම. අවශ්‍ය තැන්දි කතා කරන්න. නායකයෙක් කරනවා අපි. අවශ්‍ය තැන්දි කතා කරන්න. අනේ අනිත් හැම තැන්දිම why should I speak? එයිමා කතා කළ යුත්තේ. You should have a conversation with inner yourself. inner අභ්‍යන්තරික ඔබමත් එක්ක ඔබ සංවාදයකට පැටලෙන්න ඕනේ. ඔබ සංවාදේ පැටලෙන්න ඔබ අභ්‍යන්තරික සංවාදේ කරන අඩු බව හින්දා අපිට බාහිරින් අපිව මයින්න උපකරණ පාවිච්චි කරත හැකි. අපේ ගෙදර CCTV එකට පුළුවන් නම් අපිව පාලනය කරන්න. කොච්චර අපි බයට හැසිරෙනවා, අමුතු බයකට හැසිරෙනවා, කෘත්‍රිමව හැසිරෙනවා CCTV ඉස්සරහා. මතක තියාගන්න පුතේ අපි පළවෙනි පාඩම් කිහිපේ යනකොට කිව්වා ලෝකයේ තියෙන දියුණුම උපකරණ ඔයා යන තැන හයි කරලා තියාගෙන ඒ විදියට හිතාගෙන හැසිරෙන්න කියලා. ආපහු කියන්න. ඔයාගේ ගෙදර කාමරයේදී ගෙදර වත්තේදී ඔයා ඕන විදිහට හැසිරෙන්න. ඔයා පාරට ආපු ගමන්, එළියට ආපු ගමන් ඔයා හැසිරෙන්න ඕනේ. ඔයාගේ වටා අති නවීන උපකරණ සියුම් සද්ද පවා ඔබගේ හැසිරීමේ ධනරින දෙකම ඒ මොහොතේම ලෝකෙට දෙනවා කියලා හැසිරෙන්න ඕනේ. ඔබ සභාවක ඉන්නකොට මේක ඉතාම දර්ශනීයව කැපිලා පේනවා පුතේ. අපි දන්නවා සමහර දෙමළ දරුවන් සභාවක ඉන්නේ පුතේ අනාගත මහ වීරයෝ බිහි වෙනවා කියන මහ ලස්සන විනයකින් ඉන්නේ. අපේ රටේ සමහර පාසල් පන්සල් වලට ගියාම ඒ මිනිසුන්ට එක එල්ලේ පුතේ අහන් ඉන්න බෑ. පොළොව ඉරි අඳිනවා, ඔළුව වනනවා, පිටිපස්ස බලනවා, දැන් කොයි වෙලේද ඉවර වෙන්නේ කියලා වෙලාව බලනවා. පුතේ හෙළ ජ්‍යොතිෂ මනෝවිද්‍යා අනාගත විශිෂ්ටයා ඔබ කොයිම වෙලේකවත් තමා එක කතා කරන පුද්ගලයෙක් ඉදිරියේදී ඔරලෝසුව බලන්න එපා. ඔයාව සදා කාලිකේ මනුස්සයෙක් ලෝකෙන් අයින් කරනවා. අතන අපිට මැනර්ස් අපිට මහා ගතිගුණ එන්නේ කොහොමද එන්නේ? ඔයා මුලින් කිව්වොත් කලින් මට විනාඩි 15ක් ඔබත් එක්ක කතා කරන්න තියෙනවා. ඒ 15 ගිහිල්ලා එයාට වෙලාව බලන්න අයිතිය තියෙනවා. මොකද එයා කලින් දන්නලානේ. ඔබේ ගෙදරට ආපු කෙනා ඉදිරියේදී ඔබට වෙලාව බලන්න අයිතියක් නෑ පුතේ. ඔයාට පරක්කු වෙනවා කියලා නේද කියන විදිහක් තියෙන ඔල්ලොස්සු බලන්න නැතුව. ඒක කියන විදිහක් තියෙනවා. ඊළඟට පුතේ අපි දැන් බලන්නකෝ මේ වෙලාවේ රෝහල් වල සිරගෙවල් වල ඉන්න බොහෝ අය පුතේ හදිසි අපි තුමුකෝ හදිසි පහරදී හදිසි තීරණ ගැනීම. මේ දරුවෝ අහිංසක දරුවෝ බලන්නකෝ තමා අනිත් අය කියන දෙයට හරි රසවත් වහන් හිටපු අය තමයි හිරේ ගොඩක් ඉන්නේ. 90ක් කිව්වොත් නිවැරදි සංඛ්‍යාත්මක වශයෙන්. හදිසි අනතුරු අංශයෙන් 90ක් විතර ඉන්නේ කේලම් අහන අය. 90ක් කියන්නේ විශාල සංඛ්‍යාවක්. හදිසි අනතුරු අංශයේ 90ක් විතර ඉන්නේ කේලම් අහන අය. දවා බලයි
කොහොමද හදිසි අනතුරු අංශයේ 90ක් විතර කේලම් අයින්. පුතේ ඇක්සිඩන්ට් එකක් අහම්බෙන් වෙන එක ගැන නෙමෙයි මේ කියන්නේ. ගහ මරාගත්ත හැම තැන්දිම පුතේ මේ ගහ මරාගෙන තියෙන්නේ බහින් බස් වෙන්නේ එන කොටා ගන්නෙ සියල්ල 99%ක්ම කේලම් වලට පුතේ. කේලම් හරි රසවත් පුතේ. ඒකත් කියන්න ඕනේ. මේ ලෝකේ තියෙන හරිම රසවත් දේ තමයි කේලම්. හැබැයි මතක තියාගන්න පුතේ ඒක තරම් පාපයක් තවත් නැහැ. ඒක තරම් පාපයක් කියන්නේ පුතේ පළමුව තමාව විනාශ කරගන්නවා. ඒක තමයි තියෙන භයානකත්වය. පාපේ කියන්නේ ඒක. පළමුව තමා විනාශ කරගන්නවා. දෙවනුව කියන එක්කෙනා කොහොමත් නැති වෙනවා. ඊළඟට අනිත් මිනිස්සු සම්පූර්ණයෙන්ම වාට හිමි වෙනවා. හැබැයි ඔයාගේ ආරක්ෂාවට තොරතුරු දැන් ලබා ගැනීම කියන එක මෙතනට ගන්න එපා. නැවතත් ඔයාගේ ආරක්ෂාවට තොරතුරු ලබා ගැනීම කියන එක අනිවාර්යෙන් කරන්න. අනිවාර්යෙන් කරන්න. අනිවාර්යෙන් කරන්න. මොකද ඔයයි මායගාව අංශු මාත්‍රයක අසත්‍ය බොරුව තියෙන්න බෑ. ඒක තියෙන්න බෑ කවදාවත්. සත්‍යයි. ඔයාට ඕන තැනක කෙලින් කතා කරගන්න පුළුවන් නම් ඔබේ ගුරුතුමාට වගේ ඕන තැනක අපි වැරදි කළා නෑ, වැරදි කරන්නේත් නෑ. ඉතින් අපිට ඕන තැනක කෙලින් කතා කරත හැකි. ඒක අපි ඉහළ දේවෝත්තමයන් වහන්සේලාකම ඉන්නේ. අපිට ඕන තැනක කතා කරන්න පුළුවන් කෙලින්. බනින්න පුළුවන් කෙලින්. අපි බයින්නේ ආදරයට හදාගන්න. ඒ ගුරුවරයෙක්ගේ ගැඹුරු තැන. අපි දරුවන්ගෙන් ඉල්ලන්නේ ඒකයි. ඔයා පුතේ තොරතුරු ලබා ගැනීම ආරක්ෂාවට වෙන එකක්. ඒ තොරතුරු ලබා ගත්තා කියලා ඒක ක්‍රියාත්මක කරනකොට පරිස්සම් වෙන්න. කාටවත් දැනෙන්න තියන්න ඕනේ. ඊළඟට තමාගේ පුතේ ඔබ වැඩ කරන ආයතනේ නම් කිසිදු හේතුවක් නිසා ඔයාට කේලමක් හරි මොන හරි කියාගෙන එනකොට පළමු තැනදී කඩන්න ඕනේ. අවශ්‍ය නැහැ. ඔයා කෙලිම කියන්න ඕනේ මගේ ප්‍රතිපත්තිය වෙනස්. එයාට ප්‍රශ්නයක් නම් කියන්න අපි උදව් කරමු. එතනින් ඉවරයි. පුතේ කේලම එනවා විවේචනයේට. විවේචනය එනවා පුතේ වෛරයට. වෛරය එනවා පුතේ පරිගැනීමට. පරිගැනීම ඕනෑම තැනකදී ඕනෑම ආකාරයෙන් සිදුවිය හැකි. සමහර අය කිසිදු හේතුවක් නැතුව ලෙඩ වෙන ඒවා හොයන්න ගියහම පුතේ ඔයා දන්නවද 아무තු හේතුවක් තියෙනවා. මේක පිළිකා තත්ත්වයේ දක්වා වැඩි දියුණු වෙනවා. අපහු කියන සමහර දරුවෝ පාසලට අලුත් පාසලට අලුත් වැඩපළට සහ තමන් අලුත් තැනකට ගියන් පස්සේ විශ්වවිද්‍යාලෙට එන්න පුළුවන්. විශ්වවිද්‍යාල නාමක වදේ කියලා දෙයක්ත් යම් ප්‍රමාණයකින් තියෙනවා. එතකොට යම් ප්‍රමාණයකින් ඊට පස්සේ අලුත් වැඩපළට ගියාමත් නවක වදේ නොකියුවට නවක වදේ තියෙනවා. පාසලකට අලුතෙන් දරුවෙක් ගියාමත් පරණ දරුවෝ ඉදිරියේදී යම් ප්‍රමාණයක මානසික නාවක වදයකට හරි ලක් වෙනවා. එතකොට පුතේ මේ ලක්වන්නා වූ පුද්ගලයා අපේ ගෙදරින් ඇති කරන්න ඕන විනය මේවා ඔහොම තමයි. ඒ එසේ විය යුතුයි. ඒක සාමාන්‍ය දෙයක්. අපි උගන්වලා යවුවොත් පුතේ ආඹට වැඩියෙන් නවක වදේ දුන්නේ කෙනා තමයි හොඳට බලන් හිටහන් කියලා. ඔබ පාච්චල් කරපු කෙනා හොඳට බලන් හිටපු කියලා වෛරේ කවල යවුවොත් අපිට මේක දිනන්න බෑ. මොකද අපි හොඳටම දන්නවා වැඩියෙන්ම ඔයාට වෛරයට පාත්‍ර වෙච්ච කෙනා ඔයාත් නොදැන හොඳම යාළුවා වෙච්ච තැන් ඕන තරම් තියෙනවා. මොකද අපි දන්නවා යෞවනයේ බොහෝ අය I hate you කියන්නේ පළවෙනි වටේදී අවුරුදු 5-10 කියලා I love you කියලා කියන්නේ. පළවෙනි වටේදී I hate you ලෝකේ ඉන්නේ පාම කරුප එක තෝයි කියලා කියන තැනට ගෑල්ලම පිල්ලමට කියන්නේ I hate you. හැබැයි අවුරුදු 5-10ක් විතර ගිහිල්ලා ලෝකේ ඉන්න වඩාත් ආදරය කරන කෙනා බවට පත් වෙනවා I love you. එවැනි කසාද ලංකාවේ 150කට වැඩි තියෙනවා පුතේ. ඕනේ තරම් හොයලා බලන්න. මුල් වටේදී අකමැති. අන්තිමයි. පස්සේදී යාළුවා. එතකොට පුතේ අපිට අයිතියක් නැහැ. ඔයා ආදර්ශයෙන් ඉන්න. ඔයා පළමු දෙවනි නෙමෙයි ඕනෑම වටේකදී ඔයාට හැමෝම යාළුවෝ වෙන්න ඕනේ. ඔබෙන් ඇහුවොත් ඔබට තරහකාරී ඉන්නවද කියලා? ඔබේ පළමු පිළිතුර වෙන්න ඕනේ අනේස මට නෑ. අනිත් අයට ඉන්නවත් දන්නේ නෑ. ඒ ඇති. අපේ රටේ
අපේ ඉදිරියෙන් තියෙන පිටපස්සෙන් තියෙන දෙපැත්තෙන්ගේ ගෙවල් හතරෙන් අපේ රටේ අනිවාර්යෙන් එකක් එක්ක තරහ එන පුතේ. එහෙම නැති ගයක් පුළුවන් නම් පෙන්න. අපහු කියන්න අපේ රටේ ගෙවල් තමාගේ වටේ තියෙන ගෙවල් ගන්නකෝ හරියට උතුරෙන් දකුණෙන් නැගෙනහිර බටහිරින් ගෙවල් හතරෙන් එකක් එක්ක හරි හිත හොඳ නැද්ද කියලා හොයලා බලන්න. හරි. දැන් බැරි වෙලාවත් අහම්බෙන් හරි හිටියොත් ඔයා කිව්වොත් අනේස මම එහෙම නෑනේ කියලා බෑ පිළිගන්නේ නෑ. හේතුව තමයි කිසියම් දවසකදී වාගේ හරි අතින් ඒ ගෙවල් හතරෙන් වටේ හතරෙන් කාට හරි යම් කිසි ආකාරයක මොකක් හරි දෙයක් කියවිලා ඒක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා හොඳටම හොඳයි කියන්නකෝ 100%ක්ම ඔයා හොඳයි. නමුත් පුතේ ඒ හතරෙන් ඔයත් එක්ක හොඳ නැති ගයක් තියෙනවාම තමයි. ඒක ඇවිල්ලා පුතේ මම ඔයාලට කියනවා ඒකට කනගාටු වෙනව නෙමෙයි. අපි අවබෝධ කරගන්න ඕනේ මේ මිනිස්යාගේ හැටි ඕක තමයි කියලා. මිනිස්යාගේ හැටි ඕක තමයි කියලා අවබෝධ කරගත්තයින් පස්සේ අපිට එන දුක අඩුයි. අපිට එන දුක අඩුයි. ඔයාගෙන් මං අහනවා. ගෙවල් හතර කතාවෙන් පස්සේ එන හතර වර්ගයේ නෑදෑයුන්ගේ. හතර වර්ගයේ නෑදෑයින්ගෙන් කාත් එක්ක හරි වාගේ ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා අපි පිළිගන්නේ. කවුරු හරි වත් එක්ක හරි තරහයි. ඔයා තරහ නැත්තම් ඔයත් එක්ක හරි තරහයි. ඔයා වැරද්දක් කළා නැත්තම් ඔයාට වැරද්දක් කරලා තියෙනවම තමයි. ඕක ගැන හිතලා කලකිරෙන්නේ නෑ අපේ දරුවෝ. ඒ ගැන කියන බලහන්නකෝ මම මෙයාට මෙච්චර උදව් කළා. මෙයා මට මෙහෙමයි කරන්න කියලා වට කම්ප්ලේන් කරන්න අයිතියක් නෑ. ඒක තමයි හැටි. එහෙනම් විනයදී අපිව රිද්දන්නේ නෑ. අපි විනයදී අපිව රිද්දන්නේ. මොකද්ද? ඒක තමයි හැටි. ඒක තමයි සමාජයේ හැටි. ඒක තමයි මිනිසාගේ පැවැත්මේ හැටි. මේක පුතේ මීට අවුරුදු ලක්ෂ කෝටි ගාණක් උඩදී පෘථිවිය මත තිබ්බ ওই විදිහම. දැනුදු තිබේ. අනාගතයේද කොහොමම තමයි. එහෙනම් අපිට මේ සංසුද්ධ වූ 100% හොඳ වූ සමාජයක් හොයන්න බැරි හින්දා අපි හොඳ වීලා පෙන්වන්නයි ඕනේ. ඔබ පස්සේ බුදුවරේ කියන වචනේ අහලා හරි ඇතිනේ. නැති වෙන්න බෑනේ අපේ දරුවෝ බුද්ධිමත් අත්දැකීම් බහුල දරුවෝනේ. පොතපත කියවන දරුවෝ. ඔබ හැසිරෙන්න ඕනේ පස්සේ බුදුවරෙක් හා සමානව කියලා කියන්නේ අපි එන්න ඕනේ. ඒ අති උතුම් වූ තරම් 100% යන්න බෑනේ. ගිහියෙක්ට යම් ප්‍රමාණයකට යන්න පුළුවන් නේ පුතේ. යම් ප්‍රමාණයකට යන්න පුළුවන්. ඒ ප්‍රමාණය සීමාමයි නැතු යන්න. එතකොට විනය එන්න මෝරනකොට විනය මෝරනකොට අන්න ඔයාගේ ඕරායකේ ඉස්තරහ පුතේ මහා සූක්ෂම රික්තකය බලවත් වෙනවා. රික්තකය බලවත් වෙනවා. රික්තකය බලවත් වෙනකොට පුතේ ඔයාගේ යටි මනසෙන් යටි හිතෙන් ප්‍රාර්ථනා කරන දේවල් ඔයාට මෙන්න ලැබෙන්න ගන්නවා. එන ස්වයං යෝජනා මම හිතන්නේ YouTube එකේ නාලිකා 1000කට වැඩි ඇති ලංකාවේ. ලෝකේ ගත්තොත් එහෙම මොටිවේෂන් සහ ඔය සාර්ථකත්වය ගැන කියන නාලිකා අඩු ගානේ දන්න විදිහට 10000කට වැඩි තියෙනවා. ඇයි සාර්ථක නැත්තේ? ඇයි එකක් දෙකක් තුනක් විතර සාර්ථක වෙන්නේ? ඇයි අනිත් ඒවාට සාර්ථක වෙන්න බැරි? පුතේ මොටිවේෂන් කියන්නේ තනි කරම විනය පුතේ. ඒක එහෙමම තමයි. මොටිවේෂන් කියන්නේ විනය. නමුත් අපි ලංකාවේ උගන්වන්නේ කොදි ගර්ඩ් අනුන්ගේ චරිත අරගෙන කියනවා එයා මෙහෙම හැදුනා. ඔයාට වෙනම කතාවක් පුතේ තියෙන්නේ. එක එක්කෙනාට කතාව වෙනස්. ඒ තමන්ගේ කතාව තමන් නිර්මාණය කරන්න. අවශ්‍ය දේ ගන්න. තමන්ගේ කතාව තමන් නිර්මාණය කරන්න. ඔයත් මොටිවේටර් කෙනෙක් වෙන්න අනාගතයේදී. හෙළ මනෝවිද්‍යාව කියන දෙයේදී තමාට වරදක් කරන්න දෙන්නෙත් නෑ, අනුන්ට වරදක් කරන්න දෙන්නෙත් නෑ. ඔයාට වරදක් කරගන්න දෙන්නෙත් නෑ. ඔයා විසින් අනුන්ට වරදක් කරන්න දෙන්නෙත් නෑ. ඔබේ ගුරුතුමාට වටින් අවශ්‍ය වෙන්නේ ඔයාට ඒ බලය දීලා ඔයාගේ ගමේ ඉන්න දුප්පත් අහිංසක දරුවෝයි හැම කෙනාම හොඳ කරන්නනේ.
එහෙනම් මගේ අනිත් මිනිසුන්ගේ තියෙන චේතනා දෙකක් හොඳේ. මට ඕනේ ඔයාව එතනට ගේන්න. අනිත් මිනිසුන්ට ඕනේ ඒගොල්ලෝ හැමදාම වැජබෙන්න. අනිත් මිනිස්සු තනි පුද්ගලයෙක්ට ඕනේ ඒගොල්ලෝ හැමදාම උඩින් ඉඳගෙන වැජබෙන්න. ඔබේ ගුරුතුමාට අවශ්‍ය මම දන්න දේ ඔයාට දීලා ඔයාව වැජබවන්න උඩට ගේන්න. අපේ විනය අද පාඩම. විනයදී මේ මහා බලගත් දේවල් දෙන්නේ පළමු දේ තමයි විවේචනය කරන්න යන්න එපා. විවේචනයේ තරම් හානි දෙයක් තවත් නැහැ. ඒ විවේචනයේ කොටසේ තාම බලවත් අතුරුඵලයක් තමයි කේලම් කීම ඇසීම. එනිසා ඔයාගේ ජීවිත කාලෙටම පුළුවන් නම් විවේචනය නවත්තන්න හැකි තාක් දවස ගානේ උත්සාහ කරන්න. තමා විවේචනය කරගන්න. අනුන්ව විවේචනය කරන්න යන්න එපා. අනුන් ඉන්න සටන ගැන දන්නේ නැතුව, අනුන් ඉන්න ජීවන සටන ගැන දන්නේ නැතුව, අනුන් ඉන්න වේදනාව දන්නේ නැතුව බාහිර දෙයින් තීරණය ගන්න යන්න එපා. බාහිර දෙයින් තීරණ ගන්න යන්න එපා. පරිස්සම් වෙන්න. අද ටිකක් අමුතු පැත්තක් තමයි. නමුත් අපේ ජීවිතය අත්‍යවශ්‍යයි. ඔයා කොයිම වෙලෙකවත් අරයා මෙහිමයි මෙයා මෙහිමයි කියලා අදින් පස්සේ කවදාකවත් බාහිරින් තීරණය ගන්න එපා. මොකද අපි එක සෛලයක් ලෙස සිටියොත්, එක සෛලයක්, එක ශරීරයක් නෙමෙයි. එකම සෛලේ බෙදිලා ආපු සෙට් එකක්. නැවත කියන්නම් පුතේ, අපි සියල්ලෝම එකම සෛලයක් බෙදිලා ආපු ජීවීන් කොටසක් පුතේ මේ. ඒ එක එක සෛල එක එක පරිසර තත්ත්වවලදී වෙනස් වුණා. ඒ වෙනස් වීම ඉදිරියට ගියා මිසක් එක සෛලයකින් ආපු මිනිස්සු ටික ඇයි මේ කුලල් කාගන්නේ කියලා තමයි අපි අහන්නේ. හැබැයි අපි විනය හදනවා. මොනද අපි වල රහස් මේ කියලා දෙන්නේ. ඒ රහස් වලදී පුතේ තව ගැඹුරට හිතන්න ඕනේ. ඔයා ළඟ ඉන්න කෙනෙක් ඔයාව පාවලා දුන්නොත්, ඔයා ළඟ ඉන්න කෙනෙක් ඔයාව අතහැරලා ගියොත්, ඔයාව ළඟ ඉන්න කෙනෙක් තව කෙනෙක් එක කොටවල දැම්මොත්, ඒ වචන කමක් නෑ දැනට. ඔයා ළඟ ඉන්න කෙනෙක් එයාට ඔයාගේ තැන ගන්න ඔයාව තවත් තැනකට බිඳෙව්වොත්, මේ අත්දැකීම් නැති කෙනෙක් ඉන්න බෑ මෙතන. අනිවාර්යයෙන්ම ඔයාට මේ අත්දැකීම් තියෙනවමයි. ඔයාට මේ අත්දැකීම් නැත්නම් ඔයා ඉපදිච්ච දවස් නම් මේ දක්වා කිසිවක් නොකරපු කෙනෙක් හැටියට තමයි යන්නේ. දියුණු වෙන්න උත්සාහය ගත්තා නම් ඔයාට මේ කෙටිලි තියෙන්න ඕනේ. මේක අවශ්‍යයි. ඒකටත් කලකිරෙන්න දෙන්නේ නැහැ. අපේ හෙළ මනෝවිද්‍යාවේදී කලකිරෙන්න තහනම්. අවබෝධය කරගත යුත්තේ. ඔයාට කියන්න බැහැ පුතේ මම මේ මට පුදුම කෙටිල්ලක් කෙපිල්ලක් තියෙන්නේ, මට පුදුම දෙයක් තියෙන්නේ කී ඉන්න බෑ. ඇයි ඒකත් ස්වභාවිකයි. ඒ දේ වෙන්නේ පුතේ අපිව හදන්නයි. අපේ පෞරුෂය හදන්නයි. කවදාවත් නැවක් පුතේ නිසල මුහුදේදී යනකොට පුතේ ඒක මහා චණ්ඩිකමක් නෙමෙයි. ඒක මහා දැවැන්ත ජයග්‍රහණයක් නෙමෙයි. මේ නෞකාව පුතේ ගැඹුරු මුහුදේ යනකොට මහා කුණාටු, මහා වර්ෂා, ඒ මතට නැව ඇතුළෙනුත් ප්‍රශ්න තියෙනවා නම්, නැව ඇතුළෙත් කුමන්ත්‍රණ තියෙනවා. ඊළඟට තවත් නැව් ඇවිල්ලා ඔයාට ඔයාගේ අර සෝමාලියන්ලා වගේ පයිරේට්ස්ලා වගේ අයත් ඇවිල්ලා ඔයාට ඇටැක් කරනවා. එතකොට මොකද හිතෙන්නේ? අන්න එතකොට තමයි කපිතාන් ලස්සන්ට නිර්මාණය වෙන්නේ. ඒක නිසා අපි ඔයාලට කියන්නේ ඔයාලට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා නම්, දැනුදු ප්‍රශ්න තිබෙනවා නම් ඔබ සුදුසුයි ඉහළට යන්න. ඔබට ප්‍රශ්න නැත්තම්, ඔබට ප්‍රශ්න තිබ්බේ නැත්තම් ඔබ සුදුසු නෑ ඉහළට යන්න. ඔබ යම් කිසි කෙනෙක් පහත් කරලා කතා කළා නම්, ඔබට ලැජ්ජ කළා නම් ඔබ සුදුසුයි ඉහළට යන්න. ඔබට කිසියම් කෙනෙක් කිව්වනම් උඹට බෑ, ඔයා කොහොමද ඒව කරන්නේ, හිඟන්නන්ට කොහෙන්ද උණුබත්, හයි අතු අල්ලන්න යනවා වගේ අමුතු නිකන් දේවල් කළා නම් පුතේ ඒවා තමයි ආශිර්වාද. අපි උදාහරණයක් ගන්නවා. අපි නිතරම අපේ පාඩම් වලදී අපි කොලම්බස් විතරක් දැනට ගන්නවා. කොලම්බස් විතරක් දැනට ගන්නවා. දැනට
ඈත නැව් එනකොට පුතේ ස්පාඤ්ඤේ ඉන්න මේ පොඩි එකා ඈත නැව් එනකොට මෙයා මොකද කරන්නේ? එයා කෑ ගහලා කියනවා කවදා හරි මාත් නැව්පතියෙක් වෙනවා. කවදා හරි මාත් ඈත රටවල් හොයා ගන්නවා. මේ අවුරුදු 5 6 පොඩි එකේ මේ නැව් ගමන තියෙන තැනක වරායකට ඇවිල්ලා කෑ ගහලා ෂර්ට් එක ගලවලා මෙහිම වනලා මේ වගේ කියනකොට අවට මිනිස්සු මොකද කරන්නේ? අවට මිනිස්සු කියන්නේ පුතේ පිස්සෙක් කියලා. මේ පොඩි එකා මේ පිස්ස වරන් ඵලයන් කියන තැනට වැටෙනවා. අන්න පළමු ආශිර්වාදي ලබනවා. විවරණයක් ලබනවා. නියත විවරණ කියන ලොකු ඒවා නෙමෙයි. යම් විවරණයක් සමාජ විවරණයක් ලබනවා. කවදා හරි ලොකු කෙනෙක් වෙන්න. මොකක්ද ලැබුවේ? පිස්සා කියලා අහගත්තා. මෝඩයා කියලා අහගත්තා. උඹ කොහොමද එච්චර ලොකු දෙයක් කරන්න කියලා ආශිර්වාදي ලබා ගත්තා. එයා පුතේ හොරෙන් එයාට පුළුවන් ගාන එකතු කර යනවා. ඔය අතර පුතේ හොඳ යෞවනෙක් වෙනවා. පොඩි කාලේ ආපු ඒ සිහිනය තව දුරටත් තියෙනවා. විනයමයි මිනිහගේ. මේ කොලම්බස් තරුණයාගේ විනය. පුතේ අප්‍රතිහත ධෛර්යයෙන් Tamanට අවශ්‍ය දේ මනසේ කොටා ගන්නවා. ඒක කැටයම් කරනවා යට හිතේ. ඒ අනුව ජීවත් වෙන්නේ. කොට්ටෙට පුතේ මතක තියාගන්න ඩේවිඩ් බෙකම් ලෝකයේ අසහායම ප්ලේගෙන් පස්සේ ඉන්න හොඳම පාපන්දු ක්‍රීඩකෙක්නේ. පුතේ කොට්ටෙට එයා තියන් හිටියේ පාරේ බුදිය ගන්නකොට කොට්ටෙට තියන් හිටියේ පුතේ පරණ හුලංගිය කැඩිච්ච බිඳිච්ච ඉවත් කරපු බෝලයක් තමයි කොට්ටෙට තියන් හිටියේ. පාපන්දුව කොට්ටෙට තියාගෙන නිදාගත්තේ බෙකම්. පේලෙත් එහෙම. ඒ වගේම තමයි අපේ මාතෘකාව ඉන්න කොලම්බස්. ඒ තමගේ සිහිනේ චරට විනයක් එක්ක දුවනවා. නැව්වල හැංගිලා නිදා ගන්න ආසයි. ගුටි කනවා. අවලාද අපලාද නින්දා කෙලවරක් නැහැ. දැන් මම වයින් ගහනවා මේ මැද්දේදී ඒගොල්ලන්ගේ ආගම අනුව ගියාත්මයක් නෑනේ. ලයින් ක්‍රිස්තියානි ආගම අනුව ගියාත්මයක් නෑනේ. එන ආත්මිකුත් එක්ක උඩට එක්ක යටටනේ. එකයි එතනින් ඉවරයිනේ. ඒත් කොලම්බස්ට පුතේ මෙච්චර මහා අප්‍රතිහත ධෛර්යයක් ආවේ ගියාත්මේ එයා ක්‍රිස්තු භක්තිකයෙක්ින්දද නැත්තම් ඊට ආත්ම කෝටි ගාණක් මේ සංසාරේ ගමන් කළ අත්දැකීම් සහිත යම්කිසි තරාතිරමක උච්චතම කෙනෙක් ඒ රටේ ඉපදිනාද කියන එක ඇහුවොත් එහෙම ඒකට ඉදිරියේදී මට උත්තරයක් ඕනේ. පරිස්සමෙන් තේරුම් ගන්න අහන දේ මේ ආත්මීය ඉපදිච්ච තැන සහ ඉපදුණු වටපිටාවේ තියෙන ආගමට එහායින් වැඩ කරනකොට එයා විශ්වාස කළා නැගෙනහිර විතරක් නෙමේ ලෝකේ රටවල් තියෙන්නේ බටහිරක් තියෙනවා කියලා. එයා ලෝකේ ගෝලය කියන අවබෝධයක් ලැබුවා. ඒතර පල්ලියෙන් කිසිම වෙලාවක ලෝකේ ගෝලයක් කියන්න දුන්නේ නැහැනේ. ලෝකේ පැතලි රොටියක් කියන්නනේ දුන්නේ. පල්ලියට එහා චින්තනයක් නේ. එහෙනම් එයා විප්ලවකරුවෙක් නේ. එහෙනම් මේ ලෝකේ උගන්වන්නේ නැහැ විශ්වවිද්‍යාලෙදිවත්. The revolution in Columbus. කොලම්බස් ඇමරිකාව හොයාගත්තා. ඔය සරල දෙයකින් ඉවරයිනේ. නේ. එයා තුල හිටිය විප්ලවකාරයකෝ. ලෙනාඩෝ ඩාවින්සි තුල හිටිය විප්ලවකාරය ඇදලා ගමු අපි ඉදිරි පාඩම් වලදී. පරිස්සමෙන් තේරුම් ගන්න. එතෙන්දී මේ විප්ලවකරුවන් අතන්ට එහා ගියා නම් ඒ නියම පවතින ඉගැන්වීම් වලට වඩා එහා ගියා නම් ස්ටෝ හෝකින්ස් දැන පාප් වහන්සේ ඉන්න කියද්දිත් පාප් වහන්සේට එහා ගියා නම් එහෙනම් ඒගොල්ලන් යම්කිසි අතීත පුරුද්දක් තියෙනවා. එතකොට මේ අතීත පුරුදු තියෙන ලෝකයේ විනයගරුකවත්
විදේශිකයන් අපේ රටේම ඉන්න ඕනේ නැහැ. ලෝකේ වෙනත් රටවල ඉන්න විදේශිකයන් මේ චිත්ත පරිණාමය වෙන කාලෙදී 2011 2031 අතර කාලෙදී ඒකට පැටලෙන්නේ කළු බෝයිල රෝහලෙන් දෙන සිංහල බෞද්ධ සහතිකයේ තියෙන අය විතරක් නෙමෙයි. බොළඳ සහතිකයක් ඒක. ඒක ගත යුත්තක් සංසාරික පුරුද්දේ. තර රෝහලෙන් දෙන බෞද්ධ කියලා ගහලා දෙන එක රෝහලේ දෙන එක. ඒක වෙන්න ඕනේ ප්‍රැක්ටිසින් වලින්. ඉතින් ප්‍රැක්ටිසින් වලින් බාහිර විදේශගත පුද්ගලයෝ ඉන්නවා නම් අපේ මේ දහමේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අය අපි ඒගොල්ලත් එක්ක මානසික සම්බන්ධ වෙනවා දැන්. ඉදිරියේදී තවදුරටත් වේවි. දවස ගානේ අපිත් එක්ක මේ පිරිස එකතු වෙනවා. එතකොට අපිට කොලම්බස් වලෙන් නැගිටවන්න පුළුවන්. ඒකේ අර්ථය කොලම්බස් දැන් මේ ලෝකේ කොහේ හරි තැනක ඉන්නවා. එතකොට එයාට මේ චිත්ත පාරිශුද්ධ විඥානික ආඥාවක් දුන්නොත් එයා මේ සටනට එකතු වෙනවා. මම මෙච්චර ගැඹුරින් කියන්නේ වාගේ බුද්ධිමත්භාවයේ වැඩි හින්දා මට දැනෙන හින්දා. නැත්නම් අපිට මෙච්චර වැඩියෙන් කියන්න ඕනේ නැහැ. හෙන්රි ස්ටිල් ඕල්කට් ප්‍රශ්න තියෙනවා. විවිධ කියවීම් තියෙනවා යා සම්බන්ධයෙන්. නමුත් සවිඥානික විඥානික විශ්ව ආඥාවක් එයාට නිකුත් කළොත් එයාට ඒක යනවා. නැවත අලු ගසලා දාලා අපිට ඕනේ පැත්තට වැඩ කරાવી. ධර්මපාලතුමාගේ විවිධ කියවීම් තියෙනවා. නමුත් අවසානයේ උන්වහන්සේ විශේෂ ඇත්තක් කිව්වා. එතකොට නැවත සටනට එකතු කරගන්න පුළුවන්. එතකොට FR සේනානායක මේ ලංකාවේ ලොකුම දක්ෂයා මේ මෑත අවුරුදු 100 ඇතුළත විශේෂිතම දක්ෂයා FR සේනානායක. ඔගොල්ලෝ හොයන්න ඕනේ. එයා නැත්තම් වලිසිංහ හරිචන්ද්‍ර නැත්තම් ප්‍රශ්න ගොඩයි ලංකාවේ. වලිසිංහ හරිචන්ද්‍ර අවුරුදු 29 දී නැති වෙන්නේ. එයාගේ නියම වයස නෙමෙයි නැති උනේ. එයාව ගෙන්න ගන්න ඕනේ. ඊළඟ හෙන්රි පේඩ්රිස් අවුරුදු 26 දී මරන්නේ. පපුවට වෙඩි තියලා. මේ කොළඹ තාම තියෙනවනේ. පිළිම් පව. එතකොට ඒගොල්ලෝම ගෙන්න ගන්න පුළුවන් අවුරුදු 26යි 29යි. අපේ අනගාරික ධර්මපාලතුමාට 64යි. තව අවුරුදු 30ක් එයා ඉන්න ඕනේ කෙනෙක්. එයාගේ වේලාව හරි ඔක්කොම බැලුවම එයාට කලින් මරණය ඇවිල්ලා. FR සේනානායකට අවුරුදු 60කට කලින් මරණය ආපු කෙනෙක්. වලිසිංහටත් අවුරුදු 60කට වගේ. එයා තව ඉන්න ඕනේ. ඒක ගෙවන්න පුළුවන් මේ තව ටිකක් තියෙනවා. මම මේ නොකියා කියන දේ තාම ගැඹුරුයි. තේරුම් ගන්න. එන අපේ හසලක ගාමිනෙත් තව අවුරුදු 40ක් 50ක් ඉන්න ඕනේ කෙනෙක්. ඒ වීරත්වේ. දෙයා මැරුන්නේ. ඒතකොට එයාට ආදේශ කරගත්ත සවිඥානික ඕඩ එකක්. අනක්. ඒගොල්ලෝ නේනවා. සාමාන්‍යයෙන් කියන වලෙන් නැගිටිනවා කියලා. ඒක ඉතිහාසය විශාල කතාවක්. එතකොට අපි කිව්වොත් එහෙම පුතේ ක්‍රිස්තුස් වහන්සේම ගන්නකො අවුරුදු අපි හංගන්න නැතුව කියමුකෝ අවුරුදු 34යි. ඒතර උන්වහන්සේගේ අවුරුදු 4ක් හංගනවා. ක්‍රිස්තු වර්ෂ ගණන් කරන්නේ පුතේ වැරදියට. ලංකාවේ බුද්ධ වර්ෂ ගණන් කරන මෝඩ තකතිරු ක්‍රමයටම තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රිස්තු වර්ෂ ගණන් කරන්නේ. මේ වචනේ සාධාරණයි. යද අවුරුදු 4ක් උන්වහන්සේගේ අයින් කළා තමයි පස්වෙනි අවුරුද්දේ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ වර්ෂ ගණන් කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 34ක් ඉන්නවා. 30යි අපිට පේන්නේ 4ක් නෑ. ඒකනොත් 12ක් හැංගිලා ඒකත් අපි ඉදිරියේදී බලනවා. නමුත් අපිට මෙතනට අවශ්‍ය දේ තමයි පුතේ වේලාසනින් නැතු වුණා අපව ගත්තා. ඒ ගත්තේ නිසානේ මේ දහම මෙච්චර බැබළුනේ බටහිර හැරේ. ගත්තනේ. ඒ ගත්තේ කුමක් සඳහාද? උන්වහන්සේ රෙවොලූෂන් කෙනෙක් නේ. විප්ලවකාරයෙක් නේ විනයවත්. එහෙනම් කොලම්බස් තුල හිටිය විප්ලවකාරයත් අපි කතා කරනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල හිටිය මහා විප්ලවකාරයත් කතා කරනවා. ඒ මහා විප්ලවකාරයා හැදුනේ කාත්මෙන් නෙමෙයි පුතේ. අන්න ඒක අපිට කියන්න ඕනේ. එහෙනම් ඒගොල්ලෝ මේ ලංකාවේ මධ්‍ය මණ්ඩලයේ සැකසීලා තියෙන සුවිශේෂී කිසිසේත්ම බිඳලන්න බැරි ලෝකෙන් ඉස්සෙල්ලාම ආපු මුළු ලෝකෙම ජලයෙන් යට වෙලා තිනකොට ඉස්සෙල්ලාම උඩට මතුවෙච්ච රට තමයි ලංකාව. ඒ කියන්නේ ලංකාව ලකුණු කළ තැන කියලානේ අපිට කියන්නේ. ලකුණු කළ තැන. ලංකාව. මේ ලංකාවේ පුතේ එවැනි තැනක් එහෙම ලකුණු කරගෙන එනකොට ඒකත් එක්ක මතුවෙනවා ශ්‍රී පාදේනේ. මේ ශ්‍රී පාදේ ඒකත් එක්ක ගැට ගැහලා උඩට මතුවෙනකොට රත්තරන් පුතේ අන්න විනය හැදෙනවා. බරපතල විනයක් හැදෙනවා. වාස්තු විනයක්.
අපහු කියන වාස්තු විද්‍යාත්මක විනය. වාස්තුකවම ගෙදර විතරක් නෙමෙයි අයිති මහා විශාල මාතෘකාවක්. එහෙනම් ලෝකයටත් වාස්තු විද්‍යාව තියෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ වාස්තු විද්‍යාව තියෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ වාස්තු විද්‍යාව තමයි හෙළ ජ්‍යොතිෂින් අපි ඕගොල්ලෝ ගෙදරට ගේන්නේ. නමුත් මේ දක්වා ඕගොල්ලන් ගෙවල් වලට සාමාන්‍ය වාස්තු බලනකොට ඕගොල්ලෝ කලේ බහිරව පූජා කියයි තව මොනවාද දේවල් තියෙනවා. කමක් නැහැ. ඒ නම් ගම් ඉදිරියේදී සම්පූර්ණ වෙනස් වෙනවා. ඒකටත් විනයක් ඕනේ. ලංකාවේ හැදෙනකොට විනයක් තිබ්බා. ඒ විනය තමයි ශ්‍රීපාදයේ මූලික කොට ගත්ත නාලන්දා ගෙඩිගේ කලාපය මෙන්න මේ මහා මධ්‍ය මණ්ඩල කලාපේ මුලින් ආවා. ඒතර විනය ඒක වටා තමයි සවි වෙලා ලංකාව වගේ දැන් තියෙන වගේ 8 ගුණයක් විශාල ප්‍රදේශයක් පළමු වටේ ඊළඟ ලංකාව වගේ වාය විශ්වාස කරන එක මට අදාළ නැහැ පුතේ 1200 ගුණයක් ලංකාව දැන් තියෙන වගේ 1200 ගුණයක් විශාල භූමි ප්‍රදේශයක් අපිට තිබ්බා. ලංකාව දැන් 65610ක් තියෙනවා වර්ග කිලෝමීටර්. ඕක 1200 වැඩි කරන්න ඕස්ට්‍රේලියාවත් උඹලගේ දරුවනේ මැඩගස්කරේ උඹලගේ දරුවනේ උඩ කුමාරි කන්දම් කියලා අද සමහර මිනිස්සු දාගෙන තියෙන මේ සියල්ලම පුතේ ලංකාවේ වැද්දයි ඕස්ට්‍රේලියාවේ ඇබර්ජින් වරු මේ ඔක්කොම මැඩගස්කරේ පතල් කපන අය මේ තුන්ගොල්ලම එකයි. මේ තුන්ගොල්ලම එකයි. ඔයලා බලන්න. ඒතර අපි බලමු ඉදිරියේදී අපේ රට කොහොමද අපි දිනවන්නේ කියලා සූක්ෂම. අපි දැන් ඔයගලන්ට අපේ ජ්‍යොතිෂ විද්‍යාවේ අපි කෝ ලංකාව හරහා තීරුවක් යනවා කියලා. ලංකාව හරහා මන්නාරම යාපනයේ ඉඳන් මෙහෙම රට මැදින් අනුරාධපුරේ ඊළඟ කුරුණෑගල මහනුවර නුවරඑළිය ඊළඟට බදුල්ල බණ්ඩාරවැල එහෙම ගිහිල්ලා ඊළඟට කතරගම අම්පාර ඊළඟට හම්බන්තොට කලාපෙන් එළියට යනවා. ඒ තීරුව එළියට යනවා. කොහොමද එහෙම කියන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ? හීනකවත් හිතන්න පුළුවන්. අපි ඕගොල්ලෝ තරම් වෙලාව අරගෙන දුන්න තීරණයක් ගන්න මේ රටේ පාලකයන්ට. ඉතින් ඒගොල්ලෝ තීරණයක් ගන්නේ නැත්තම් පුතේ අදාළ තැන්වල තීරණයක් ගන්න අපි බාර දෙනවා. බාර දීලා තියෙන්නේ ඕගොල්ලන්ගේ ඉල්ලීමක් අවලස්සන වටිනා. ඒ කොහොමුණත් අපි අදාළ දේ කරනවා. හරිද? අන්න ඒකට කියනවා විනය කියලා. ඒ විනයයි මම වාගෙන් ඉල්ලන විනයයි එක දෙකක් තියාගන්න එපා එක විනයකට එන්න. ඒ තමයි හෙළ විශ්වවිද්‍යාවේ විනය. ඒ හෙළ විශ්වවිද්‍යාවේ විනයේදී පුතේ මට අයිතියක් නැහැ සූර්යයා විවේචනය කරන්න. මට අයිතියක් නැහැ චන්ද්‍රයා විවේචනය කරන්න. මට අයිතියක් නැහැ මේ අපි වටේ යන නැකත්තරු කියලා කියන්නේ ඇස්ටරොයිඩ් කියලා කියන්නේ අපි ග්‍රාහක කියලා කියන්නේ දැන්ට පුතේ ග්‍රාහක 10000ක් විතර හඳුනගෙන තියාගන්නවා. ඒතර අපේ හෙළයෝ මේ නැකත්තරු කියලා දාගත්තේ මොකටද? අඟහරු සහ බ්‍රහස්පති අතර ඉන්නා වූ අති සුවිශේෂී මේ හිරුවටා යන කිසිදු හැඩයක් නැති අක්‍රමවත් හැඩයක් තියෙන මේ සුවිශේෂී ගල් කැබිලි වල තමයි ග්‍රාහක ඇස්ටරොයිඩ් කියලා කිව්වේ. ඉතින් අපේ ජ්‍යොතිෂයයි මේ අවුරුදු කෝටි ගණක් වෙනවනේ පුතේ මේක හොයාගෙන. අවුරුදු කියන්න බැරි තරම් වයසයි. නැකත්තරු. ඒ කියන්නේ පුතේ ලේසියට හිතන්න එපා. දීපංකර පාදමූලයේ කියන්නේ අවුරුදු කෝටි කොච්චරක උඩදද? අපේ බෝසත්යන් වහන්සේ දීපංකර පාදමූලයේ නියත විවරණ ගන්නකොට ඒ මේ පෘථුවියද මේ පෘථුවියද අපි ඉදිරියේදී හොයමු හොඳේ විනය පෘථුවියේ විනය the disciplines of the earth අපේ පෘථුවියේ විනය. එතකොට අපි ඉදිරියේදී කතා කරන්න ඕනේ ඒකට. එහෙම පුතේ මේක හැදිලා ඇවිල්ලා මේ අපේ රටට අයිති පස් අංශු වලටත් විනයක් තියෙනවා. අපේ රටේ ජලාංශු වලට විනයක් තියෙනවා හුරු වෙච්ච. ඒ විනය දකින්න නැතිකොට වායු අංශු ජලාංශු පස් අංශු ඒ මිනිසුන්ගෙන් ඒ විනය එන්නේ නැතිකොට පුතේ එයා මොකද වෙන්නේ? එයා අපි තුමේ එයාත් වේරියන්ට්ස් හදනවා. එයාත් විකෘති ප්‍රභේද හදනවා. එයා විකෘති ප්‍රභේද හැදුවම වැස්ස ක්‍රමවත් වෙනවා. පොළවේ පළදාව හරියට එන්නේ නැහැ. ඒ කියන්නේ පොළවේ පුතේ ගෙඩි ගස්වල බලාපොරොත්තු වෙන ගෙඩි ප්‍රමාණය පළදාව එන්නේ නැහැ.
මිනිස්සුන්ගේ ආයු කාලය පහත හෙලෙනවා සහ හිතාගන්න බැරි රෝග හැදෙනවා, මානසික රෝග හැදෙනවා, සමේ රෝග ලෙඩ තියෙන 98 ඉඳන් දහස් ගානක දක්වා වැඩි වෙනවා. මොකද්ද මේ ඔයාගේ වත්තේ පස ඔයාගෙන් විනය ඉල්ලනවා කියලා කිව්වොත් ඔයා පුදුම වෙයි. ඔයාගේ වත්තේ තියෙන වාංශු ඔයාගෙන් විනය ඉල්ලනවා. ඔයාගේ වත්තට වැටෙන හිරුආලෝකයේ ඔයාගෙන් විනයක් ඉල්ලනවා. ඔයාගේ වත්තට වැටෙන ජලාංශ ඔයාගෙන් විනයක් ඉල්ලනවා. ඔයාගේ අතින් මේ ටිකේ කියුණා නම් ජරා වැස්ස මට වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා ඔයා පරාදයි. වහාම සමාව ගන්න. මට අපිට ඇහෙනවා සමහරලාට මිනිස්සු කෑ ගහනවා මේ චුරු ඉවරයක් නැහැ. මේ ජරා වැස්ස. ඊළඟ ඉර පායන කාලෙදි කියනවා මේ ඉවරයක් නැහැ. රස්නේ එළියට බහින්න දිහන්නේ නැහැ. රස්නේ දාඩි දානවා. ෂික් මල්ල ඔන්නෝම කියන මිනිස්සු ඉන්නවා. හුලඟ වැඩි වෙනකොට බයිනෝ. හුලඟ නැති වෙනකොට බයිනෝ. සබහා ධර්මයට බැනලා ඒ යන ධ්වනි තරංග පුතේ ඔයා කතා කරන වචනේ මේ ඉස්සරහා දිශාවට විතරක් නෙමෙයි යන්නේ. පිටිපස්ස දිශාවට, දිශා 8ට, ඉහළට, පහළට දිශා කෝටි ගානකට යනවා. ඒගොල්ලන්ට අපහාසයක් කරලා තියෙන්නේ. පුතේ ජලයට තියෙන මතකය කොච්චරද කියනවනම් විද්‍යාඥයෝ අන්ත අසරණයි ජලයේ මතකයට. ජලයට අවුරුදු කෝටි ගානකදී වා කරපු දේවල් මතකයි පුතේ. හරි අපි බලාගමු මේක නේද? සෙල්ලමන් නෙමෙයි මේ කියන්නේ. සෙල්ලමන් නෙමෙයි මේ කියන්නේ. අපි කොච්චර සංසාරේ ඉඳලා තියනවද කියලා කියනවනම් සමහරලාට අපි දැන් අද රැයට බොන වතුරේ මීට අවුරුදු කෝටි ගානක උඩදී අපි සත්‍යක්‍රියා කරලා බීපු වතුර එකම අංශුවක් හරි අද රැයට බොන එකේ අංශුවක් හරි තියෙනවා. ඉතින් ඔයාට මේ හුරු පුරුදු වාතය, හුරු පුරුදු ජලාංශු, හුරු පුරුදු පස ආදරෙන් කතා කරන්න දැන් ඒගොල්ලන්ට. විවේචනය කරන්න එපා. සූර්යයා එක්ක ඔයාගේ තියෙන ගනුදෙනු මේ අවුරුදු කෝටි ගානක් තිස්සේ තියෙන ගනුදෙනු. චන්ද්‍රය එක්ක. වාතය එක්ක. මේ හිරු සඳු තාරකා වටා පිටාවේ මේ මන්දාකිණි එක්ක. ඒ නිසා අනිත් මිනිස්සු බයිනකොට ඔයත් එකතු වෙලා බයින්න කියන දෙයට හවු වෙන්න එපා. විවේචනය එපා. ඍණ විවේචනය එපා. ඒක ධන විවේචනයකට ගේන්න. ඒකට එතකොට කියන්නේ ක්‍රිටිසිසම් කියන එකට කියන්නේ අපි කියන ඇඩ්මිරේෂන්, ඇප්‍රීසියේෂන් වගේ අපි ප්‍රේස් කරනවා. ඒක අපි අගය කරනවා. ඒක අපි අගය කරනවා. අගය කරන එක වෙනයි, විවේචනය කරන එක බොළඳ විවේචනය වෙනයි. එනම් මේ ක්‍රියාවලිය ඔයාගේ ශරීරය තුල තියෙනවා කිව්වොත් එහෙම අපි කෑ ගහ විනය ඉල්ලන්නේ ඒකයි පුතේ. බුදුහාමුදුරන් කර්ණීය මෙත්ත සූත්‍රය ගත්තොත් එහෙම මේක නළලේ තියාගෙන කෑක ගහව ඇද්දෝ වගේ ගිරව් වගේ කියන්න නෙමෙයි පුතේ තියෙන්නේ. කර්ණීය මෙත්ත සූත්‍රය ඇතුලේ තියෙන විනය හොයාගන්න. විනය. මේ ලෝකේ දියුණුව කියන්නේ දියුණුවට සමාන වචනේ තමයි පුතේ විනය. විනය තිබ්බොත් දියුණුව තියෙනවා පුතේ. කවදාවත් වල ඉස්කෝලේ උගෙන්නුනේ නෑනේ විනයට සමාන වචනේ දියුණුව කියලා. බයයි කියන්න කියලා දෙන්නේ නෑ. කියලා දෙන්නේ අදටත් කියලා දෙන්නේ නෑ. විනය තිබ්බොත් දියුණුව තියෙනවා. දියුණුව තියෙන තැන විනය කොහොමද තියෙනවා? අප බලන්න විනය තිබ්බොත් දියුණුව තියෙනවා. දියුණුව තියෙන ඕනෑම තැනක විනය තියෙනවා. Where there is progress, development, cool development, there is discipline. විනය කොහෙද එතන දියුණුව ඇත. දියුණුව කොහෙද එතන විනය ඇත. එහෙනම් මිනිස්සු දුප්පත් කියලා කියන්නේ පුතේ විනය ප්‍රශ්නයක්. මිනිස්සු අසරණයි කියන්නේ විනය ප්‍රශ්නයක්. එහෙනම් අප මහා ගෞතම බෝසත්වයන් වහන්සේ වාගේ පාරමිතා පිරුවා කියලා. කමක් නැහැ දැන්ට වචනේ. නෑ විනය පූර්ණේ කරගත්තේ. එන පාරමිතාවට හොඳම වචනේ විනය. විනය.
විනය. විනය කියලා කොම් කලබල වෙන්න එපා. කතා නොකර බුම්මට්ට වගේ ඉන්න විනය බොළඳ ඒක නෙමෙයි මේ. අවශ්‍ය තැනදී නායකත්වය අරගෙන අවශ්‍ය තැනදී රටක් බේරා ගැනීම, ජාතියක් බේරා ගන්න විනයක් හදා ගන්න කියන්නේ. ගමේ වීරය ඔයා. ගමේ විනය ඔයා. ගමේ අසාමාන්‍ය ලෙස භ්‍රමණය වී යුතු අංශුව ඔයා. ගමේ දුකට වේදනාවට එරෙහිව ජය ගැනීම උදෙසා වෙනස් වී යුතු අංශුව ඔයයි. ඔය අංශුව අනු ඔයාගේ නෑදෑයෝ ටික වෙනස් වෙන්න ගන්නවා. අහල පහල මිනිස්සු වෙනස් වෙන්න ගන්නවා. එහෙනම් ගමේ දියුණුව ඔබ මතයි බලපාන්නේ. ගමේ කඩා වැටීමත් ඔබ මතයි තීරණය වෙන්නේ. ඔබ කෙලින් වෙලා බලන්නකෝ. ඔබ ශක්තිමත් වෙලා බලන්නකෝ. ගම නැගිටින හැටිවත් එක්ක අපූර්වට. ඔබ ගෙදර ඔබත් එක්ක නැගිටී පුතේ. විනය. විනය කියලා කිව්වම බය වෙන්න එපා. ගෙදර කෑ ගහන්නේ කතා නොකර ඉන්නව නෙමෙයි. සමහරට වා තමයි වැඩිපුරම සැර එක්කෙනා වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. සැර වෙන තැන විනය වැඩි. සැර කියන්නේ ආදරය. කෙනෙක් සැරයි කියන්නේ ආදරේ. මතකද කියන්නේ? ඔයාට බුදුහාඳුරුව අපේ පොත්වල තියෙන්නේ හරි කරුණාවන්ත වචන කතා කරනවා කියලානේ. බුදුහාඳුරුව එහෙම නෙමෙයි. බුදුහාඳුරුව මෙහෙම කරන් අබේ මුද්‍රාවෙන් ඉන්නේ නේද? අවකන බුදු පිළිමේ. අබේ මුද්‍රාව කියන්නේ මොකක්ද එතකොට? ඒක ලෝකේ තියෙන ලොකුම විනයනේ. ඉතා ශක්තිමත් විනයනේ. ඉතාම ශක්තිමත් විනයනේ. බුදුහාඳුරුව අනේ කියලා කතා කරලා නැහැ කොහෙවත්. බුදුහාඳුරන්ට එක දිකට පුතේ මේ දේවදත්ත එක්ක ගනුදෙනු කරන්න උනානේ පුතේ. බුදුහාඳුරුව අනේවා කැමති දෙයක් කරන්න මං යන්නම්. ඔයා කරන්න. ඔයාගේ හිත රිද්දන්න මං කැමති නෑ කියලා බුදුහාඳුරුව කිව්වේ නෑ. ඔබ කැමති දෙයක් කරගන්න. කියලා මොකද්ද කළේ? කෙලින්නේ හිටියේ. ස්ථාවරව නොසල්වි අන්න විනය පුතේ. එහෙනම් විනය තේරුම්ගෙන වරද්දා ගැනීම නිසා තමයි මේ විනය කියන එක වරද්දාලා තේරුම් ගැනීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් බුදුරජුන්ගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ බොළඳ වන්දනාමාන නෙමෙයි. උන්වහන්සේ කියන දේ විනය හදා ගන්නයි ඕනේ. එහෙනම් සක්විති රජවරුන්ගේ තියෙන විනය. එහෙනම් අපි හෙළ දෙවියන්ට මෙච්චර වඳින්නේ ඇයි? හෙල්ලෙන්නේ නැති විනය. දැඩිමුණ්ඩ අප්පාචි බලන්නකෝ හෙළ වෙන්නේ නැති විනය. අංගම්පර මායංගම්පර ඉලංගම්පර වලින් පරතරට ආපු දැඩිමුණ්ඩ. ඇයි හෙල්ලෙන්නේ නැතුව එක දිගට මෙහෙම කරන් ඉන්නේ? විනය හින්දානේ. විනය හින්දානේ. විනය හින්දානේ. අපේ සමාධියට පිළිපන්න අපේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් ඒ උත්තම මිනිසුන් නොසැල්වී ඉන්නවනේ. ගහක් දිහා බලාගෙන හරි පර්වතයක් දිහා බලාගෙන හරි සමාධිගතව ඉන්නවනේ. විනයනේ පුතේ. විනයනේ. බුදුහාඳුරයා ඇවිදින්නෙත් විනය. ආහාර අනුභව කරන්නෙත් විනය. ධර්ම දේශනා කරන්නෙත් විනය. සතුටටපත් වෙන්නෙත් විනය. සමාධියට සමවදිනවනේ පුතේ. විනයනේ. කාලසටහනත් විනය. විනයක් නේ කොයිලවත් කඩන්නේ නැහනේ. දැන් මේ වෙලාවේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා. රාත්‍රී 12යි අලුයම 2යි අතර ධර්ම සාකච්ඡා කරනවානේ. ඒකත් විනයක් නේ. රාත්‍රී 12යි පාන්දර 2යි අතර දෙවියන්ට වෙන් කළ තියෙන වෙලාවනේ. ඒව කඩන්නේ නැහනේ. ඊළඟ උන්වහන්සේ සතපෙන්නේ පාන්දර 2යි 4යි අතරනේ. පැය 2යි සතපෙන්නේ. ඒකත් විනය. පැය 2යි 2මයි. ඊපස්සේ 4ට ආපහු අවදිලා ඔබ දන්නවා කුමක්ද කරන්න කියලා. මහා කරුණා සමාපත්තිය සමවැදිලා කාටද උදව් කරන්න කියලා පාන්දර බලනවා. එන දිනචරියාවක්නේ. ලස්සන විනයක් එක්කනේ ගියේ. එන අපි ඇත්තටම මේ විනය කියන එකනේ ගහක ගෙඩියක් හැදෙන්නෙත් විනයක් නේ. ගහක් පැලවෙන්නෙත් විනයක් එක්කනේ. ගහ ඔක්සිජන් ගන්නෙත් වාතය එක්ක සම්බන්ධ වෙන්නේ, ජලයේ පස එක්ක සම්බන්ධ වෙන්නේ, මල්ලේ ඉන්නේ ගෙඩි හට ගන්න බීජ දෙන්නේ, ආපහු තව තැනකට යන්නේ, තවත් මේ පැතිරෙන්නේ විනයක් නේ පුතේ. එහෙනම් මේ විනයත් එක්කනේ දියුණුව සංවර්ධනය සතුට ගැට ගැහිලා තියෙන්නේ. අපි සමහර බොළඳ දේවල් වලට පැටලිලා අපේ සතුට නැති කරගෙන තියෙන්නේ. අවසානයේ හොයාගෙන ගියා මොකද්ද අපි කළා තියෙන්නේ?
අපේ මානසික විනය කඩලා. සතුට නැති වෙලා. එහෙනම් හේතුඵලවාදයෙන් බලන්න. හේතුව තමයි විනය කැඩීම. ඵලය තමයි සතුට නැතිවීම. හොයාගෙන යන්න. එතකොට ඊටාම සරලව කියනවා නම් ඔන්න බලන්න. වචනෙන්, කයින්, සිතින් විනයක් නෙමේ සියල්ලම. හවුද නැද්ද බලන්න? සිත, කය, වචනය මේ තුන්දොරේ අතිමහත් වූ විනය නේද පුතේ සංවර්ධනය. විනයට ආව විතරක් මදි විනය පවත්වාගෙන යන්නත් ඕනේ. සමහරු දවසක් විනය පාවිච්චි කළා අවුරුදු කෝටි ගානක දෙයක් බලාපොරොත්තු වෙනවා. බෑ එයා පවත්වාගෙන ගියේ නෑ. දැන් සතුටෙන් තේරුම් ගන්න. හරි විනය එනකොට ඔයා මේ ඩිසිප්ලින් ස්ටේට් එක මේ විනේ තත්ත්වයේ පුතේ මේට ආත්ම ගණනාවකදී කොහෙද යට ලැබලා තියෙනවනම් ඒක දැන් කනෙක්ට් වෙනවා. ස්ටිව් ජොබ්ස් එයාගේ ලස්සන දේශනයේදී අමාරුවෙන් එයා දේශනයක් තියෙනවනේ විශ්වවිද්‍යාලේ. එයා මේ ජොයිනින් ඩොට්ස් ගැන ලස්සන කතා කරනෝනේ. ඩොට් යා කිරීම කියලා. එයා ලස්සන පාඩමක් කියලා දෙනවා. මේ ජොයිනින් ඩොට්ස් අපි යා කරගෙන ගියොත් අපේ අතීත ආත්ම භාවයන් වලට ඔයා දැන් ඉන්න තත්ත්වයට වඩා ගොඩාක් උඩින් ඉන්න ආත්ම තියෙනවද නැද්ද කියලා හෙව්වොත් කොච්චර තියෙනවද? මේ මන්දාකිණියේ වටේ විතරක් මේ හැම තාරකාවකම හිටියා කියලා කිව්වොත් එහෙම බය වෙන්න එපා. ඔය ළඟම තියෙන ප්‍රොක්සිමා සෙන්චුරි තාරකාව වටේ තියෙන ග්‍රහලෝකයක හිටියා කියලා මම කියනකොට බය වෙන්න එපා. නවීන විද්‍යාව තාම බයයි කියන්න. ඒගොල්ලන්ට තාම හඳේ එහා පැත්තවත් පේන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉදිරියේදී ජනවාරි 17 ඉස්සෙල්ලා අඟහරුග ඇති වෙන විප්ලවය තේරෙන්නේ නැහැ. ඔන්න දැන් ඉංගි ලැබිලානේ තියෙන ලෝකෙට. දැන් සූර්ය ගිනි දැල්ල ආපහු ඇක්ටිව් වුණානේ. තෝ තේරුම් ගන්න එක ඇත්ත ඒගොල්ලෝ. දැන් අපි වාට කියාගෙන එන දේ පුතේ. ඔයා මේ මන්දාකිණිය වටේ මන්දාකිණිය පුතේ ආලෝක වර්ෂ ලක්ෂයක් පළලයි. 20000ක් උසයි. ඒතර මේක වටේ විතරක් නොගිය තාරකාවක් නේ. තාරකාවක් නිකන් තියෙන්නේ නැහැ. තාරකාව වටේ ජීවියක් තියෙනවා යම් කිසි විදිහක. ඒතර අපේ මන්දාකිණිය ඇතුලේ පුතේ තාරකා බිලියන 100 සිට 400 දක්වා ප්‍රමාණයක් තියෙනවා. ඒ තාරකා ප්‍රමාණයක වාගේ මේ මොලේ තියෙනවා. වාගේ මේ මොලේ තියෙන සෛල සංඛ්‍යාවයි අපේ මන්දාකිණියේ තියෙන තාරකා සංඛ්‍යාවයි ඉතින් ආසන්නව සමානයි. මේකේ අර්ථය මොකද්ද? ඔයාගේ එකේ මොලේ සෛලයකට ඔයාගේ එක මොලේ සෛලයකට මේ මන්දාකිණිය ඇතුලේ තාරකාවක් නියෝජනය කරනවා. ඒතර මිනිසා යනු අති සුද්ධ වූ මහ බලවත් විශ්ව ජීවියෙක්. එයාගේ විනය නැති නිසා පුතේ මන්දාකිණිය ඇතුලේ නැති හින්දා මන්දාකිණියක් වැනි මේ මහා විශාල භෞතික ක්‍රියාවලි ජීව ක්‍රියාවලි රසායනික ක්‍රියාවලි තේරුම් නොගන්නා වූ පාප කර්මයට විනයක් නැතිකමට අහිංසක ඔබේ සෛල පලි නෑ. නම් ඔබ මෙහෙව ගන්න මෙතරම් වූ විශේෂිත ජීව පුද්ගලයාව මේ ලෝකයේත් එක්ක කනෙක්ට් කරගන්න. ඔයාගේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ මේ විශ්වයත් එක්ක. ඔයාගේ විනය ප්‍රශ්නයක්. විනය ප්‍රශ්නයක් ඉඳන් යාගේ නියම ෆ්‍රීකවන්සි එක හැදෙන්නේ නැහැ. මොකද හියුමන් රිලේටඩ් ෆ්‍රීකවන්සිස් තියෙනවා. ඔයාගේ ඇහි ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. ඔයාට පේන්නේ ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. ඔයාගේ කනට ඇහෙන ෆ්‍රීකවන්සි එකක් තියෙනවද නැද්ද පුතේ? ඇත්ත කියන්නේ. ඔයාගේ කනට ඇහෙන්නේ හර්ට්ස් 20යි 20000 අතර ඒවා නෙමෙයිද? ඔව්ද නැද්ද? මේ දන්නද? ඔයාගේ ඇහැට පේන්නේ අඩුම ගානේ දැන් මේ බල්බ් එක තප්පරයට පුතේ 50 සැරයක්. එක තප්පරයකට 50 සැරයක් නිවෙනවා. හැබැයි පේන්නේ ඇහැ රවට්ටලා තියෙන්නේ. ඇහැ රවට්ටලා තියෙන්නේ. ඔයාට මේ ස්ක්‍රීන් එකේ යාළුව පේනවා. රූප පේනවා. කොහෙද පුතේ මේකේ රූප තියෙන්නේ? මේ තියෙන්නේ පික්සල්ස්. ඒවා රටාමවල තියෙන මේ රටා අපි මුලා වෙලා අල්ලගෙන ඉන්නවා මෙතන රූපයක් තියෙනවා කියලා. එච්චර ඕනේ නෑ. එතකොට දැන් අර අතන්ට එන්නේ මේ විශ්වයේ ලොකු වචන අයින් කරන්නකෝ. මේ මන්දාකිණිය ඇතුලේ අපි රවුම් ගහලා නැති තැනක් නෑ. ඊළඟට ඒ වගේ 1000ක් ගත්තම පුතේ දහස්සීසක් වල ඕකෙත් රවුම් ගහලා තියෙනවා. එවැනි 1000ව 1000 දී දහස්සී පොකුරක්
ඕකෙත් රවුම් ගහලා තියෙනවා. එවැනි පොකුරු තව 1000ක් 3 සහ C ඕකෙත් රවුම් ගහලා තියෙනවා. එතකොට අපි උගලෙන් අහනවා පුතේ මේ මිනිස්සෙක් වෙලා මේ පෘථිවි මත ඉපදිලා ඉන්න ඔයාට යන්න පුළුවන් සතුටටපත් වෙන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද? තියෙනවා අපි කියනවා ස්ටේට් එකක්. තත්ත්වයක්. සතුට. හැපිනස් එක. නාමපදයක් තමයි හැපිනස්. හැබැයි ඒක තත්ත්වයක්. හැපිනස් එක ඇයිවා ඔයාගේ වටේ ඔයාගේ ලෝකේ තව ගොඩාක් දුර කරන්නේ නැත්තේ? ඔයා හැපිනස් ඩිසිප්ලින් එකට ආවොත් පුතේ සීමා මායින් නැති සතුට මම වාගෙන් ඉල්ලනවා සීමා මායින් නැති කරුණාව. මේකට ඇත්තටම එනකොට පුතේ සීමා මායින් නැති කරුණාවට එනකොට ඔයාට සමහර ප්‍රශ්න වලට උත්තර පුතේ අනිත් අයට හීනකින්වත් හිතන්න බැරි උත්තර එනවා පුතේ. අනිත් අයට හිතන්න බැරි උත්තර එනවා. යම් යම් විශ්වීය රටාවන් එනවා පුතේ. ඒ ඔයාට මොතු ලස්සන විමාන පේන්න ගනි. විමාන දෙවියන්ගේ විමානය. දේව විමානය, යක්ක විමානය. අපේ යානාවල නමත් විමානයනේ පුතේ. අපිට විමාන වර්ග 31ක් තියෙනවා. ඔන්නවත් ආවා. දැන් මේ මොකටද මේ ඉන්නේ පුතේ? විනය හැදෙනවා නම් විමාන පහළ වෙනවා. විනය හැදෙනවා නම් ඔයාගේ විමානයේ ලස්සන එනවා. විමානය කියන්නේ වාසය කරන තැන. ඔයාට අයිති බල ප්‍රදේශයක්. මේ ඔක්කොම ආවේ පුතේ අන්න අතට අපි නැවත සම්බන්ධ කරනවා. මේ කොලම්බස් කියන පුංචි චරිතය එයාගේ ඒ ආත්මයට වඩා පහුගිය ආත්මවල එයාගේ තිබ්බ විශ්ලේෂණ හැකියාව යම් දැනුගත් භාවය බුද්ධි මට්ටම ලෝකයේ පිළිබඳ යම් දැනීමක් තියෙන කෙනා දරුවෙක් වශයෙන් ඉපදුණා. එයා විප්ලවවාදී. මේ විප්ලවවාදියා පුතේ අද දවසට අපිට අවශ්‍ය දේ තමයි එයාගේ අප්‍රතිහත ධෛර්යයෙන් එයා සල්ලි එකතු කරගන්න ගත්තා. මෙයා අලුත් ලෝකයක් හොයාගන්න යන කෙනෙක් 7-5ක් අතේ නැහැ කියලා කිව්වකෝ. හරි ප්‍රශ්නයක් නෑ. විනය තියෙනවා. විනයෙන් අදිෂ්ඨානය තියෙනවා. විනයයි අදිෂ්ඨානය කියන්නේ සල්ලි පුතේ. අපෝ විනයයි අදිෂ්ඨානය කියන්නේ සල්ලි. ඔයා දැන් අදිෂ්ඨාන කරන්නකො ලංකාවේ ලොකුම පෝසතෙක් වෙනවා කියලා. ඔයා ගාව දැන් එක 7-5ක් නැහැ කියලා කියන්නකෝ. ඕක තමයි පුතේ සල්ලි. විනයයි අදිෂ්ඨානයයි. නිකම්ම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා. කවුද කරන්නේ? ඔයාට වැඩක් නැහැ. වැඩේ කරනවා. කවුද කරන්නේ කියලා වැඩක් නැහැ. හොයනකොට ඇත්තටම පුතේ අපේ යටිහිත මේ විශ්වයේ ග්‍රහලෝක තාරකා මන්දාකින එක එයා අදෘශ්‍යමාන නුහුල් රැහැල් කැරල්ලකින් නූල් කැරල්ලක් කියමුකෝ. අදෘශ්‍යමාන නූල් රැහැන් වලින් මේ අදෘශ්‍යමානෝ මේ විශ්වයේ එයා සම්බන්ධයි. එයාට ඔයා දැන් ඉපදිලා ඉන්න තාරකාව ඇසුරු කරගෙන තමයි වැඩිපුරම එයා ගෙවන්නේ. එහෙනම් මේ සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිපුරම නූල් තිනෝ එයාට සූර්යයා චන්ද්‍රයා අපි හිතමුකෝ රවිචන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර සනි රාහු කේතුත් එක්ක නූල් රෑන් වලින් බැඳිලා ඉන්නේ යා. හැබැයි වා බැඳිලා ඉන්නේ කාත් එක්කද? පොඩි ටොයිස් බාන්ඩ් එක්ක. වියේචන එක්ක, කේලම් එක්ක. යම් සමහර මිනිස් රූප එක්ක ඕනවට වඩා බැඳිලා. අඩු ගානේ ගෙදර කෙනෙක් නම් කමක් නැහැ. සතුරාගේ රූපය නිතර මතක් කරනවා. යටිහිතට තින් වැඩ ගොඩාක් තියෙනවා. ඇයි? නිතර යටිහිත හිතන්නේ මෙයා මේ සතුරාගේ තොරතුරු ඉල්ලනවා. සතුරාගේ තොරතුරු ඉල්ලනවා. යටිහිත පුදුම වැඩ රාජකාරී බහුලලා සතුරා යන්නේන තැන් හොයනවා. සතුරා යන්නේන තැන් ඊට පස්සේ ඔයාගේ ළඟම යාළුවෙක්ට දඬුන් දෙනවා. ළඟම යාළුවා ඔයාට කියනවා. ඉතින් ඔයා මොකද කළා තින්නේ? මෙච්චර වැඩ ගන්න ඉන්න යෝධ ශක්තිය යොදවලා තින්නේ කේලම් වලට. කේලම් අහන්නයි, කේලම් කියන්නයි, රස විඳින්නයි යටිහිත පුරුදු කළා. නමුත් බලනකොට යටිහිත මේ මහා සහාය විඥාන ශක්තියක්, බලවත් යටි විඥාන ශක්තියක්, අදෘශ්‍යමාන.
එයා ඕන්නම් සූර්යාගේ ශක්තිය ගන්න, චන්ද්‍රයාගේ ශක්තිය ගන්න, පොළවේ ශක්තිය ගන්න, පොළොව තුල මහ විශාල ශක්තිය ගන්න, අවු වැස්සේ පින්නේ ශක්තිය ගන්න, ගහකොළ මේ ගහකොළේ සුමුණුදු ශක්තිය ගන්න, ඖෂධීය ගුණය ගන්න. මේ යටිහිතට මෙච්චර දේවල් පුළුවන්. ඒ ඔක්කොගෙම ඔය ඈත් කරලා එයාම පවර්ලා තියෙනවා නේ ඔත්තුකාරෙක්ට. ඉතින් ඕන තරම් තොරතුරුත් ලැබෙනවා. සතුරා මෙහෙම ගියා, අනුරාධපුරේ ගියා, ඊයේ මෙහෙම හිටියා, ඊයේ Facebook එකේ මෙහෙම හිටියා, ඊයේ ආ පාටි එක හිටියා. මේ තොරතුරු වලින් පිරීලා සන්තුෂ්ත වෙලා ඉන්නේ. ඉතින් යටිහිතට වෙන වැඩ කරන්න දෙයක් නෑ ඔයා වෙනුවෙන්. අනේ ඇති නේද මේ මහා විනාශය. එහෙනම් හිතෙන් අයින් කරන්න. අයින් කරන්න. අයින්ම කරන්න. හිත හිස් කරන්න. හොඳම දේ තමයි පුතේ නිකන් ඉඳලා අත්හරින එක. සතුටෙන්. වා සතුටෙන් නැත්තම් ඕනේ වැරදිලා. වයි ගමන වැරදි. අපි වැඩසටහන හදලා තිනවා සතුට. අපිත් ලංකාවට යමින් ඉන්නේ කොවිඩ් වලින් පස්සේ ආපහු සම්පූර්ණ කරනවා. අපේ වැඩසටහන නම සතුට. අයිත් අය කඳුල අරන් එනකොට අපි සතුට අරන් එනවා. මේ වැඩසටහන් වල මාතෘකාව හරි ගැඹුරට මොකද මිනිස් යටිහිතේ විඥානයේ යටිහිත වගේම තමයි රටකත් යටිහිතක් තියෙනවා. රටක් කියන්නේ මම ඔයාලට කිව්වා හිරු සඳු ඔක්කොම විඥානික සත්තු, අතිශය බලවත් සතුන්, අතිශය බලවත් ජීවීන්, අතිශය බලවත් නිසා ඒගොල්ලන් දේවත්වය රෝපණය කළා. ඒගොල්ලන් දේවත්වය රෝපණය කළා. මේ රටෙත් යටසිතක් තියෙනවා. මේ විඥානය, මේ ගෝලය, මේ පෘථිවි ගෝලය සතෙක් පුතේ. ඒ සතා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අසහාය ප්‍රිදී යුතු මහා විඥානික දෙවියෙක්. පෘථිවි මෑණියන්. පෘථිවි මෑණියන්. හරි. එතකොට පුතේ අපේ විනය හැදෙන්න අපි මේ ස්වභාවික පෘථිවි මෑණියන් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නවා යටිහිත. ඒ අපේ හිත නිදහස්. සැහැල්ලුයි. කො අපේ ශරීරේ හරි නිදහස් නේ. වල දැනෙන්නේ නැද්ද? හිත හිස් කළාම දාන්නකෝ. එක එක අරගෙන අපි වාට ගේ සුද්ධ කළා මේ වැඩසටහන් පටන් ගත්තේ ඇයි? සුද්ධ කරනකොට ගේ නෙමෙයි සුද්ධ කරන්න කිව්වේ. මනස. දැන් වාට කිව්වොත් එහෙම නැවතත් වාගේ සුද්ධ කරන්න කියලා. කුස්සියෙන් පටන්ගෙන දැන් සුද්ධ කරනකොට විඥානයේ පිඟානට, කෝපෙට, වත්තට, පිටියට, කාමරයට, වහලෙට, ඇඳුම් වලට විඥානය දාන්න තැනට. දාලා සුද්ධ කරන්න. සුද්ධ කරලා හිස් කරන්න. මේ හිස් වෙන්න හිස් කල්ලා නිදහස් වෙලා හිතට ආරාධනය කරන්න. යටිහිතට ආරාධනය කරන්න. ඔබේ ශක්තිය පෙන්වන්න. ඔබේ වැඩ පෙන්වන්න කියලා. ඔයාට කරත හැකි බොහෝ දේවල්. තොර අතරම් පුතේ ඔයාට මේ ලොකු වැඩ කරන්නේ මං ඉල්ලන්නේ. දැන් ඔයාගේ ජීවිතේ මේ වෙනකොට තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවනම් ඉස්සෙල්ලා බලන්නකෝ ගේක මොනවා හරි රෝගයක්, පොඩි හරි රෝගයක් තියෙන කෙනෙක්, පොඩ්ඩක් හරි තියෙන කෙනෙක් ඉන්නවම නේ පුතේ ඕනෙම ගේක. මේ ලෝකේ ඕනෙම ගේක කකුලේ හරි අතපහේ හරි ඇඟේ හරි මනසේ හරි කොහේ හරි රෝගයක් තියෙන කෙනෙක් ඉන්නවමයි පුතේ. හැමෝගෙම. එතනින් පටන් ගන්නකො. එතනින් පටන්. අඩු ගන්න අපිට රෝගයක් නැහැ. හරි. වෙන ප්‍රශ්නයක් හරි තියෙන එකක් තියෙනවනේ. ගෙදරක ප්‍රශ්නයක් තියෙනවනේ. මනස මේ විදියට ආලෝකවත් කරගෙන මනස මේ නෙළුමක් පිපෙන වගේ පිපිලා හිත නිදහස් අස්පස් කළා අයිම කළා විවේචන ගැරහුම් වෛර සියල්ල අයින් කළා රත්තරන් පුතේ පටන් ගන්නකො ජීවිතේ පටන් අරගෙන ඔයාගේ ගෙදරින් ඔයාට දැන් තියෙන ප්‍රශ්නෙට පිළිම හොයන්න. ඔයා පුදුම වෙයි. ඔයාට ආරංචි වෙයි අන්න අර ශාකේ අපේ වත්තේ හිටෙව්වොත් හොඳයි නේද? දැන් ඔයා දන්නේ නැහැ මේ සම්බන්ධය මොකක්ද කියලා. ඔයා ඉල්ලුවේ ගෙදර අම්මාගේ හරි තාත්තාගේ හරි සීයාගේ හරි දරුවෙක්ගේ හරි කොන්දේ ප්‍රශ්නයක් කියලා හිතන්නකෝ. එක්ක බඩේ කොහේ හරි ලෙඩකට කියලා හිතන්නකෝ. ඔයාට හීනෙන් වගේ කියනවා
බස් එකේ යනකොට කියනවා ආයතනෙදී පාසලේදී විශ්වවිද්‍යාලෙදී වයි කියනවා මචං අපේ වත්තේ මෙහෙම ගහක් තියෙනවා අපි අයින් කරන්න යන්නේ උඹට දෙන්නද? එයාගේ මනසට කියලා මේක එයාගේ වත්තෙන් ඉවත් වෙන්න ඕනේ. ඔයාගේ මනසට වාඩ කියනවා මේ ශාකේ ගන්න ඕනේ කියලා. බලන්නකෝ එකම විදිය වෙන අපූර්ව. ඔයා ඒ ශාකේ ගෙනල්ලා වත්තේ නියමිත ස්ථානේ හිටවලා මාස 2-3ක් යනකොට වාට දැනෙනවා සමාර වැඩිනේ අපේ ගෙදර මේ ඔලුව කැක්කුමක් තිබ්බ කෙනෙක් හිටියා. කොහොම හොඳ වුණාද කියලා දන්නේ නැහැ. වාම මට කියනවා. හොඳයි. මම වයින් අහන ඔයාගේ මොනවා හරි අලුතෙන් ගෙදරට එකතු කළාද? එක්කෝ වහලෙට හරි ගෙදරට හරි අලුතෙන් එකතු කළා. එක්කෝ සුද්ධ කළාද? එක්කෝ මොනවා හරි හිටෙව්වද? ඕම අහගෙන යනකොට ඔයාගෙන ඔව් හැබැයි මෙහෙම දෙයක් වුණා. අන්නේ උනේ අහඹු සිද්ධිය තමයි වාගේ දියුණුවේ රහස. අහඹු සිදුවීම් වෙන්නේ. ඕක සදාකාලිකව මත තියන්න අහඹු විදිහට මේක ඉල්ලන දේ වෙනවා හිත නිදහස් කරනකොට යටි හිතට යාට වැඩ කරන්න දෙන්න. එයා කොච්චර වැඩ කළත් මහන්සි වෙන කෙනෙක් නෙමෙයි. හරි අපූර්ව දෙයක්. ඕක මේ ලෝකේ කවුරුත් හරියට විග්‍රහ කරන්නේ නැහැ පුතේ. එඩ්ගා කේසිටවත් බැරි වුණා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලට ළඟටවත් එන්න බැරි වුණා. එහෙනම් මේක හරියට විග්‍රහ කළේ පුලතිසිෂිවරයා. දෙන්න පරිස්සමෙන් තේරුම් ගන්න ඒ පුලතිසි දහමනු යන්නේ. මගේ බුදුරජාණන් වහන්සේ පුතේ මේ සියල්ලටම උඩින් මෙච්චර මනස ගැන මේ බෞද්ධ දර්ශනය කියලා කියනට වඩා හොඳයි මේකට මනෝවිද්‍යාව කියලා කියනවා. මෙච්චර මනෝවිද්‍යාවක් කළාට ඒක පන්සලේ ලොක් කරලා මේ ගබඩාවේ නම් දාලා තියෙන වැඩක් නෙනේ. මේක ප්‍රායෝගිකව මේ සාකච්ඡා විය යුතු ක්‍රමවේදයක් තිබ්බ ඒක දැන් නැහැනේ. ඒක වෙනුවට මේ විකාර නහයෙන් අඩාගත්ත දෙයක් නේ තියෙන්නේ. 90ක් විතර දැන් සමහර තැන්වල. ඒක නිසා මේ ගැඹුරු දහම පුතේ කරුණා කළ තේරුම් ගන්න මේක බුද්ධ දර්ශනය හෙළ දර්ශනය මේ ඔක්කොම මිශ්‍ර කරලා ඉන්නේ. ඔයාගෙන් ඉල්ලන්නේ හිත නිදහස් කරන්න. නිදහස් කරන්න බැරි තැන් තියෙනවා නම් අපිට කියන්න කොහොමද මේක නිදහස් වෙන්නේ කියලා. ඒක වේදනාවක් දෙයක්ද අමතක කරන්න බැරි දෙයක්ද කියන්න අපි කළා පෙන්නන්න. එහෙමත් බැරුණොත් ආව මෝහණය කළා හරි අපි ඉවත් කළා දෙන්නම් එයා දාලා දෙයි. ඒක පරිස්සමින් තේරුම් ගන්න ඔබට එය කළ හැකි. හරි. කොලම්බස් දරුවා පුතේ මේවා දැනන් හිටියනේ. කොලම්බස් අහසට දිගු කළා මෙහෙම කියනවා මට කවුරු හරි ණයක් දෙනවා නම් මේ නැවක් අරගෙන අර එහා ලෝකේ තරණය කරන්න කියලා කියනකොට පුතේ ඒ රටේ රැජින තමන්ගේ කන කර ආභරණ සියලු රාජකීය ආභරණ ටික උගස් තියලා ඒ කාලෙත් මහා විශාල ධනයක් දෙනවා මේ කොලම්බස්ට. මේ කොලම්බස් පුතේ දැන් ඈත මුහුදේ පේන පරතරයක් හෝ අඩු ගානේ කෙලවරක් පේන්නේ නැති පරතරයක් පේන්නේ නැති මේ මහා සාගරේ යන්න දැන් මිනිස්සු හොයනවා. එක මිනිහෙක් එන්නේ මෙයත් එක්ක යන්න. අවිනිශ්චිත ගමනක්. මරණයෙන් කෙලවර වෙයි කියලා කිසිම කෙනෙක් එන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් රැජිනට කියනවා අනේ රැජින උත්තමාවියනි කවුරුත් නැහැ. කාන්තාවගේ මොලේ බලන්න. රැජින කියනවා රජුරවන්ට "ඒයි රජතුමනි මට කොහොම හරි මිනිස්සු ඕනේ. එහෙනම් මෙන්න මේකයි ක්‍රමය" කියලා රැජින කියනවා. රැජින කියනවා ජීවිතාන්තේ දක්වා සිරේට නියම වෙලා ඉන්නවද කියලා රජුරන්ගෙන් අහනවා. ඔව්. අන්න ඒ කට්ටිය දෙන්න කියලා කියනවා. අත්තරම් පුතේ කොලම්බස් ඇමරිකාව හොයන්න යන ගමේ නැවේ හිටියේ කවුද කියලා ඇහුවොත් එකෙක් උත්තර දෙන්නේ නැහැ මේ ලෝකේ. දන්නේ නැහැ. දන්නා ඇති එක්කෙනෙක් දෙන්නේ. දන්නේ නැහැ හරියට. කවුද හිටියේ? සිරේට නියම වූ මිනිස්සු, මහා නපුරු මිනිස්සු. හරි. මේ නපුරු මේ හිරේට නියම වෙලා ඉන්න මිනිස්සුත් අරගෙන අපේ කොලම්බස් තරුණයා පුතේ මහා මාස ගානකට කෑමත් බීමත් අරගෙන වතුරක් දාගෙන අන්න තරණය කරන්න යනවා බටහිර ලෝකය. දැන් මෙහෙම යනකොට රත්තරන් පුතේ මාසයක් විතර ගියන් පස්සේ
මේ මිනිස්සු අතරින් කුමන්ත්‍රණයක් එනවා. මේක මහා පල් මෝඩේ පරත්තරක් නොපෙනෙන මහා සාගරයේ දැන් මාසයක් ආවා. කිසිදු තොරතුරක් නැහැ. අපි මුව මරලා දාලා යන් ආපහු රටට කියලා ඒගොල්ලෝ අතර කුමන්ත්‍රණයක් එනවා. හිරේට නියම වෙලා ඉන්න මිනිස්සු ජීවිතාන්තය දක්වා ඒ මිනිස්සු කියනවා මේ මිනිහා මරලා අපි ජීවිතේ බේරගමු කියලා. හරි අමුතු උදාහරණයක් නේද? හිරේට නියම වෙලා ඉන්න මිනිස්සු කුමන්ත්‍රණයක් කරනවා අර මිනිස්සයව මරලා කොලම්බස්ව මරලා ජීවිතේ බේරගන්න. එහෙනම් හිරේට නියම වුණා කියලා මිනිස්සු බලන්නේ තව ටිකක් ජීවත් වෙන්න. සමහර රටවල් පිටින්ම හිරේට නියම වෙලා තියෙනවා මේ කාලෙදී. සමහර රටවල් වල ලෝකේ ඔය මුතු ඇටේ වගේ හැඩයක් තියෙන රටක් තියෙනවා ලෝකේ. ඒකේ මිනිස්සු ඔක්කොම හිරේට නියම වෙලා ඉන්නේ. හැබැයි ඒත් බලනවා සෝබනේ නඩත්තු කර කර ඉන්න. ඔන්න රත්තරන් පුතේ කුමන්ත්‍රණේ ආරංචි වෙනවා අපේ කොලම්බස්ට. පා දන්නවද කොලම්බස් මොකද කළේ කියලා? කොලම්බස් පළවෙනි වටේදී මෙහෙම කියනවා. හරි මට තව සති දෙකක් කල් දීපල්ලා. මට සති දෙකක් කල් දීලා මට මේ ගමනේ යන්න දීපන්. එහෙම බැරි වුණොත් උඹලා මාව මරපන්. නායකයා ගාව ඔප්ෂන් ගණනාවක් තියෙන්න ඕනේ. පළවෙනි එක ඔප්ෂන් එකක් ඔන්න ඇප්ලයි කළා. ඔන්න දැන් සුමාන දෙකක් ගියා. පේන තෙක් මානෙක නැහැ. දැන් මොකද කළේ? කුමන්ත්‍රණේ ඉතා දැඩිව ආවා. අර මිනිස්සු මෙයාව මරන්නම ආවා. ඇවිල්ලා කොලම්බස් කියන හෝ මෙන්න මේකයි සලස්ම. එයා කියනවා මට මේවට උදව් කරන්නේ කවුද කියලා උඹලා දන්නවනේ. උඹලගේ රටේ රැජින. දැන් උඹලා මාව මරලා ඔය රැජින ගාවට යන්නද? මම රැජිනට කියලා තියෙනවා මාව මරලා එන මිනිසුන්ව දෙන්න ඕන දඬුවම. ඔන්න එක. දැන් සිරකාරයෝ බය වෙනවා. තව සුමාන දෙකක් ලැබෙනවා. ඔහොම යනකොට දැන් මාස දෙකයි. හැබැයි මෙතනින් එහා යන්න අන්තිම අමාරුයි. එතන ජීවිතාන්තය දක්වා සිරේට නියම වෙච්ච මිනිස්සු අතර එක්කෙනෙක් දෙන්නෙක් පුතේ. ඒ අමුතු විදිහට හිතන්න ගන්නවා මේක හරියන වැඩක් නෙමේ. දමල ගහලා යන් ආපහු ස්පාඤ්ඤයට කියලා. අන්න එතදී දැන් කොලම්බස් දන්නවා එයාගේ ඉවට වැටෙනව පුතේ. යටිහිත යා නිතර අවදියෙන් තියන්නේ. එයාගේ කිසිදු බාහිර සිතිවිල්ලකින් එයාගේ හිත පිරලා නැහැ. එයාගේ සිත හරිම නිදහස්. එකම දේ රටක් හොයාගන්න එක විතරයි. අනිත් සෑම දෙයකින්ම එයාගේ හිත නිදහස්. එහෙනම් එවැනි මහා අදිස්ත්‍රාණවත් අයගේ යටිහිත ඇමරිකාවට දැකලවත් නැති ඇමරිකාවට යන්න ඉස්සෙල්ලා යටිහිත ඇමරිකාවට යනවා පුතේ ඉස්සෙල්ලා. ආපහු වාක්‍ය කියන්න. දැකලවත් නැති ඇමරිකාව යටිහිත යනවා පුතේ. යටිහිත යනවා පුතේ ඇමරිකාවට. කොලම්බස්ගේ ඇඟ යන්න ඉස්සෙල්ලා ගිහිල්ලා තොරතුරු යාට රහසින් කියනවා. ඊටාම පොඩි කාලේ තව තියෙන්නේ කියලා මේ රට දකින්න. එන කොලම්බස් කියනවා ඊටාම ජයග්‍රහ ලීලාවෙන් හරි මට හම්බ වෙන වස්තුවෙන් භාගයක් මම උඹලට දෙනවා. අන්න අවසාන විකල්පය. මට හම්බ වෙන වස්තුවෙන් භාගයක් උඹලට දෙනවා කියලා සිරකාරයන්ට පොරොන්දු වෙනවා. රාජකීය විදිහට පොරොන්දු වෙනවා. පුතේ සතියක් යන ඉස්සෙල්ලා ඈත ඒගොල්ලන්ට පේනවා දූපතක් වගේ තැනක්. දූපතෙන් පස්සේ දූපතට ගියන් පස්සේ එතනින් එහා ගමන දන්නවා මොකක්ද උනේ කියලා. සියලු වස්තු ගන්නවා. වස්තු අරන් එනවා ආපහු ඒ විදිහට නැවෙන් ගොඩ බහැලා. පාර එනකොට පුතේ දෙපැත්තේ මිනිස්සු දන ගහලා පුතේ රජ්ජුරුව එනකොට දන ගහලා මෙහෙම කරන් ඉන්නේ. ඒ විදිහට ඉන්නවා. මහා ලීලාවෙන් මහා බලවත් ලීලාවෙන් කොලම්බස් එනවා පුතේ මාලිගාවට. එතෙන් එහා තාත් දේවල් තියෙනවා. දැනට ඒ ඇති. මම ඔයාලට කියන්න ගියේ මරණයට නියම වෙච්ච මිනිස්සුත් මරණය පැත්තකින් දාලා ජීවිතේ ඉල්ලනවා. එන අපේ රටේ කොහොම තත්ත්වයක් තියෙද? අපේ රටේ සාමාන්‍ය මිනිස්සු ජීවිතේ කොහොම ඉල්ලයිද ඔයාගේ? ඔයා වටේ ඉන්න මිනිස්සු.
මරණයට නියම වෙච්ච අය ජීවිතේ ඉල්ලන්නේ ගෞරවනීය විදිහට. ඒක නිසා අපි කියන්නේ විවේචනය කරන්න එපා. සමහර වෙලාවට අපි විවේචනය කරහම් පුතේ අනිත් පැත්තේ අය නඩු දාපු තැන් ඕන තරම් තියෙනවා. නඩු දැම්මොත් අපිට වන්දි ගෙවන්න පුළුවන්. තව සමහරු අපහාසය මෙන්න මේ විදිහට පුතේ නඩුව දාන්නේ. ඒකට අපි කියන්නේ අභියෝග කරනවා මෙහෙම. අහවල් දවසේ අහවල් ස්ථානයේ උඹ එන්න ඕනේ දුන්නක් හරි පිස්ටල් එකක් හරි නැත්තම් කඩුවක් හරි අරගෙන. මමත් එතනට එනවා. දෙන්නගේ ඇස් බඳිනවා. ඇස් බැඳලා පුතේ මෙහෙම ඈතට පියවරවල් තියෙනවා. පියවරවල් 10ක් මේ පැත්තට පියවරවල් 10ක් මේ පැත්තට තියෙනවා. හරි කියපු ගමන් පුතේ මේ අනිත් පැත්ත බලලා වෙඩි තියා ගන්න ඕනේ. මේක සිටුවර මොන්ත ක්‍රිස්තෝ එකේ පෙන්නනවා. අදටත් මේ නීතිය වළංගුයි. කිසියම් කෙනෙක් අපහාස කළොත් ඒ අපහාස ලැබපු පුද්ගලයාට ඔයාට ඒව නඩු දාන්න පුළුවන්. එක්කෝ මරණයට අභියෝග කරන්න පුළුවන්. ජීවත් වෙන්න අභියෝග කරන්න පුළුවන්. එතනට වැටෙන්න ඕනේ නැහැ කවුරු. මනස එහෙනම් මහා පුදුම විදියට හිස් කරන්න. මොකද ඔයා පාරමිතා පුරන කෙනාගේ අනාගතේ ස්ථීරව ජය ගන්නවාමයි. ඔයාට අපි ජය අරන් දෙනවාමයි. හැමෝගෙම අතීතයේ මේ පැණි රහ වලින් පිරලා නැහැ. හැමෝගෙම අතීතයේ දුක් වේදනා වලින් පිරලා තියෙන්නේ. ඒවා ශක්තිමත් කරගෙන විඥානය බලවත් කරනවා ඒති. එන යටිහිතට සමාව ගන්න යටිහිතෙන් මගේ යටිහිත මට සමාව වෙන්න කියන්නේ. ඔය අදින්න නිදහස් පුළුවන් නම් කියන්නකෝ. සියලුම මානසික රෝග වලින් සුවපත් වෙන පුතේ. යටිහිතට ආමන්ත්‍රණය කරලා කිව්වොත් මගේ යටිහිත මම වෙනුවෙන් පුදුම වෙහෙසිලා තින ඔයා. මම දන්නම් හිටියේ නෑ. මට සමාව වෙන්න. මම අදින්න විනය හදා ගන්නවා මානසික විනය. අනේවා නිදහසේ ඉන්න. මගේ යටිසිත මට සමාව වෙන්න. වා සතුටෙන් ඉන්න. මට අවශ්‍ය වෙලාවට උදව් කරන්න. මං වා ගැට ගහලා තියාගෙන හිරකාරෙක් වගේ තියන් ඉඳලා තියෙනවා. මගේ ලෙඩවලට මගේ දුක් වේදනාවලට දියුණුවක් නැතිකමට හේතුව මමමයි. මං වාව ගැට ගහලා තියාගෙන මෙතරම් වූ මිනිස්සෙක් තියෙන බලයක් මම පාවිච්චි කළා නෑ. අනේ සමාව වෙන්න, අනේ සමාව වෙන්න, අනේ සමාව වෙන්න කියලා තුන් පාරක් යටිහිතෙන් ඉල්ලන්න. හොඳට නින්දයයි. නිදිපෙති ඕනෙත් නෑ. ලෙඩ රෝග පලා යනවා. සතුටෙන් ඉන්න. අන්න ඒ සතුටෙන් ඉන්නකොට ඔයාගේ සතුටත් වැඩි කරනවා. අහල පහල අයගේ සතුටත් ඔයා වැඩි කරනවා. එතකොට රත්තරන් පුතේ ඔයාට වැස්ස එක ගනුදෙනු කරන්න පුළුවන්. අවුව එක ගනුදෙනු කරන්න පුළුවන්. පස එක ගනුදෙනු කරන්න පුළුවන්. වාත එක ගනුදෙනු කරන්න පුළුවන්. ඔයාගේ යාළුවා හෝ නෑදෑය හෝ ඔයාගෙන් උදව් ලැබිය යුතු කෙනා මේ ලෝකේ ඕනෙම තැනක ඉන්න පුළුවන්. ඔයාට උදව් කරන්න පුළුවන්. මොන තරම් අපූර්ව ලස්සන ලෝකයකද අපි කැත කරගෙන තියෙන්නේ කියලා හිතන්නේ. හිත නිදහස් කරන්න මේ හැමදේම මූලික වෙන්නේ හිත නිදහස් කරන්න. නෙළුම් පිපිල වගේ තියෙන්න. මඩේ තමයි පිපුණේ. නමුත් උඩට ඇවිල්ලා පිපෙන්න. දැන් ආපහු මඩට යන්න අවශ්‍ය නැහැ. පිපිලා තියෙන්නේ. ඔයා පර වෙන්නේ නැති නෙළුමක්. අයියෝ විශ්ව නෙළුමක් නේ. විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ඇතුව පිපිච්ච දෙයක් නේ. විශ්වමේ තේරුම්ද? එහෙනම් විනය ලස්සනට හදාගන්න.